අවසරයි ස්වාමීන් වහන්සේ අද සුපුරුදු පරිදි සසරින් නිවනට මාතෘකාව යටතේ 53 වන දේශනාව ආරම්භ කිරීමටයි අපි දාන සූදානම් සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහෙවනු ලබන්නේ විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධර්මා මහා විහාරය මරුදන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමය උභය මහා විහාරාධිපති කම්මඨානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ අරිය ජජ ලොකු ස්වාමීන් වහන්සේ විසිනුයි. මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කරනවා. ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7:30ටත් ලෝකයේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන 53 වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ. දැන් අපි දේශනා කරන්නේ මේ දිනවල දස සංයෝජන. ඒ දස සංයෝජනයේ පළවෙනි සංයෝජනය සක්කාය දිට්ඨි. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේදී සහ මුලින් චිත්තසංතාණයෙන් ගැලවෙනවා කියන කාරණය අයින් වෙනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ සහතික කොට වදාළා. එමනම් තාම අපි මේ මට්ටමට අපේ මානසිකත්වය හදාගත්තද නැත්නම් මේ මට්ටමට අපේ මානසිකත්වය හදාගන්න ඕනේ. සක්කාය දිට්ඨි. දිට්ඨි කියන්නේ වැරදි දැකීම, අනවබෝධය, මෝහය, මුලාව, නොතේරෙනකම, නොවැටහීම තුල මේ සත්‍ය අවුල් චාලාවක ඉන්නේ. දිට්ඨිය පිරිසිදු වුණොත් දිට්ඨිය කියන්නේ දර්ශනය, දැකීම. දිට්ඨි කියන්නේ දකින්නට, දර්ශනයට. මේ දර්ශනය මනසින්. ඒ දර්ශනය නිවැරදි වුණොත් අපිට එතනින් එහාට ගැටලුවක් නැහැ. එතනින් එහාට අනිවාර්යෙන් යනවාම තමයි. ඒ කියන්නේ මේ දුක් සහිත සසරෙන් අනිවාර්යෙන් මිදෙනවා. තාම මේ පිළිබඳව නිවැරදි වැටහීම, නිවැරදි අවබෝධය ආවේ නැත්තේ තාම මනස දිට්ඨියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. දිට්ඨියත් එක්කයි සම්බන්ධ. ඒක නිසා එකෙන් ඒ තමයි මුලටම මේ සංයෝජන දස සංයෝජන වලින් දිට්ඨි සංයෝජනය ඉස්සලාම ගත්තේ. සක්කාය දිට්ඨි. ඒ සක්කාය දිට්ඨි කියන ඒ ධර්මතාවය අයින් වෙන්නේ විචිකිච්ඡාව කියන සැකයත්, අවිශ්වාසයත්, විමතියත් ඒකත් අයින් කරගන්න. විචිකිච්ඡාව. සීලබ්බත පරාමාස කියන්නේ වෙන වෘත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිම්. ඒ ධර්මතා ඒ
වැරදි ධර්මතා තුනම එකවර මනසින් අයින් වෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. ඒකෙන් අපි සක්කාය දිට්ඨිය පිළිබඳව විෂයාකාර ආත්ම දිට්ඨියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රූපය ආත්මයේ වශයෙන් ගන්නවා, තමා රූපවත් කියලා ගන්නවා, රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා, තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. අපි ඒ ධර්මතාවය පිළිබඳව දීර්ඝව දේශනා කළා. ඒ හතරම වැරදි කියන එක. ඒ හතරම දිට්ටි, ඒ හතරම වැරදි කියන එක අපි ඒ රූපය පිළිබඳව දේශනාවේදී පැහැදිලි කරා. ඒක ආත්මයකට දාන්න බැරි බව. තමා රූපවත් කියන එක වැරදි සිතවිල්ලක්. රූපය ආත්මය කියන එක වැරදි සිතවිල්ලක්. තමා රූපවත් කිව්වත් වැරදි සිතවිල්ලක්. රූපය තුල තමා ඉන්නවා කිව්වත් වැරදි සිතවිල්ලක්. තමා තුල රූපය තියෙනවා කිව්වත් වැරදි සිතවිල්ලක්. කියන එක අපි දීර්ඝ දේශනාවකින් පැහැදිලි කරා. පස්සේ සතියේ අපි දේශනා කළා වේදනාව පිළිබඳව. වේදනාව ආත්මයට දාන්න බැරි බවත්, තමා වේදනාවක් නොවන බවත්, වේදනාව තුල තමා නැති බවත්, තමා තුල වේදනාව නැති බවත් පසුගිය සතියේ දීර්ඝ ලෙස සාකච්ඡා කරා, දීර්ඝ ලෙස දේශනා කරා. ඉතින් අද දේශනා කරන්න තියෙන්නේ, අද පැහැදිලි කරන්නේ සංඥා ස්කන්ධය. ඒතර සංඥාව කියන්නේ හඳුනා ගන්න. සංඥා හයයි ලෝකේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා හයක් තියෙනවා. ඉස්සෙල්ලා අපි සංඥාව කියන්නේ මොකක්ද කියන කාරණය තේරුම් ගත යුතු වෙනවා. සංඥාව කියන්නේ මොකක්ද? සංඥාව කොහෙද හටගන්නේ? සංඥාවේ ආයුෂ කොච්චරද? කියන කරුණ අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. සංඥාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? රූප සංඥා. රූප සංඥා කියන්නේ රූප හඳුනා ගන්නවා. ඒතර දැන් අපි නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ රූප කියන්නේ මොනවද කියලා. රූප කියන්නේ සතර මහා ධාතුන්ට. ආයේ එක්කේ විවාදයක් නැහැ. ඒක තමයි ඇත්ත. තමයි සත්‍ය, පරම සත්‍ය. රූප කියලා කතා කරන්නේ යම් තැනක කතා කළොත් ඒ කතා කරන්න තියෙන්නේ ওই ශක්තියින් හතර පිළිබඳවයි. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ ධර්මතා හතරේ පරිවාර ධර්ම හතරක් තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජ. ඒතර රූප ගැන කතා කරන්නේ ওই ධර්මතා 8. ඒතර සංඥාවක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණු ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. ඒතර රූප සංඥා, රූප හඳුනා ගන්න. ඒතර මේ රූපය අපි හඳුනා ගන්න ආකාරයන් තියෙනවා. ඒ තමයි ඒවා හතරස් වශයෙන්, ක්‍රම වශයෙන්, පෙතලි වශයෙන්, දික් වශයෙන්, හීනි වශයෙන්, ආදි වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේම වර්ණ. ඒවා නිල් පාට, කොළ පාට, රතු පාට, සුදු පාට, දම් පාට, ඒ ආදි වශයෙන් වර්ණ වශයෙන් හඳුනා ගන්න. ඒතර රූප හඳුනා ගන්න. මෙන්න මේ විදිහට තමයි හඳුනා ගැනීමේ සිත් පහළ වෙන්නේ. එතකොට රූප හඳුනා ගැනීමේ සිතක් පහළ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. කොහොමද? ඒකට ඇස නැමැති රූපය ඕනේ. ඇස කියන්නේ රූපයක්. ඒ වගේම ඒකට ගෝචර වෙන බාහිර රූපයක් ඕනේ. දැන් දෙකයි. ඒ දෙක නිසා හැදුවා සිතක්. චක්ක විඥානය. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. තින්නම් සංගති පස්සෝ. ඒ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි.
ස්පර්ශය නිසායි හඳුනා ගැනීමේ සිත. දැන් අපි මේ හඳුනා ගැනීමේ සිත එහෙනම් ඇති වෙන්න මූලික ධර්මතාවය ස්පර්ශය. ස්පර්ශයට ප්‍රත්‍ය විඥානය. විඥානය අරමුණ දැනගත් ස්වභාවයක් නැත්තම් හඳුනා ගන්න බෑ. දැන ගැනීමේ ස්වභාවයක්. ඒතර විඥානය කියන්නේ රූපය පිළිබඳව දැනගන්නා වූ සිත. විඥානය. කාරණා තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා තමයි හඳුනා ගැනීමේ සිත නැත්තම් හදන්න බෑ. නැත්තම් හදන්න බෑ. ඒ සිත හැදෙන්නේ නැහැ. එතකොට සංඥාව නැමැති ඒ සිතේ ආයශ එක චිත්තක්ෂණයයි. ස්පර්ශය ආයශ එක චිත්තක්ෂණයයි. විඥානය ආයශ එක චිත්තක්ෂණයයි. එතකොට චක්කු විඥාන චක්කු සම්පස්සජා සංඥා. නාම ධර්ම තුනයි. රූප ධර්ම දෙකයි. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියා දෙකයි. ඒ මූලික වෙලා හටගන්න සිත් තුනයි. චක්කු විඥාන චක්කු සම්පස්සජා සංඥා. දැන් අපි කිව්වා සංඥාව ආත්මයට දාන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් දිට්ඨියෙන් ගන්නව නම් සංඥාව ආත්මය කියලා ගන්න ඕනේ. මේ තමයි දිට්ඨි. ඒ කියන්නේ වැරදි දර්ශනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවක් කියන්න බෑ. සංඥාව තුළ තමා ඉන්නවා කියන්න බෑ. තමා තුළ සංඥාව තියෙනවා කියන්න බෑ. ඒ සිතුවිලි හතරම වැරදි. ඒතර සංඥා ආත්මය කියන වචනේ දැන් පෙර දේශනාවල පැහැදිලි කරා. ඒ කියන්නේ ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. තමාගේ කැමැත්තේ හැටියට. තමන්ගේ උවමනාවේ හැටියට. තමන්ට ඕන විදියට හසුරවන්න පුළුවන් නම් ඒකට තමයි ආත්ම කියන්නේ. දැන් මේ වැරදි දර්ශනය තුළ දිට්ඨිය තුළ මනස හිර වෙලා තියෙන පුච්චලයා සංඥාව ආත්මයේ වශයෙන් ගන්න. ඒතර සංඥාව ආත්මයට දාන්න පුළුවන්ද? බැහැ. දැන් සංඥාව කියන එක හඳුනා ගැනීම දැක්කන්නේ කොහොමද ඇති වුනේ කියලා. ඒතර ඒක ආත්මයට දාන්න බෑ. තමා සංඥාවත් බෑ. තමා කියලා කෙනෙක් නෑ. නාම ධර්ම තුනක් වෙන්නවා, රූප ධර්ම දෙකක් වෙන්නවා. එතකොට තමාද විඥාණය තමාද ස්පර්ශය තමාද ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිත තමාද ඇස තමාද ඇස නෙමේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තමාද බාහිර රූපය තමාද. ඒතර සංඥාව ආත්මය කියන්නේ එහෙමනම් මේ සංඥාව නැමැති සිත හට ගන්න තැනට මානසිකාරය යන්න නම් රූපයත් ආත්ම වෙන්න ඕනේ. ආත්මයට දාන්න බෑ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. පැහැදිලි ඒක. බාහිර රූපය චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. ඒතකොට මේ දෙකම දාන්න බැරි බව පෙන්වලා දුන්නානේ. රූපය ආත්මයේ වශයෙන් බෙදනකොට දැන් මේ දෙක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක දැන් පසුගිය දේශනාවලදී අපි පැහැදිලි කරගත්තා. ඒ දෙක නිසා හැදෙන සිත එක චිත්තක්ෂණයයි ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක්. ප්‍රත්‍ය කිව්වේ උපකාරය. දැන් උපකාරයට අනුව මං පසුගිය සතියේ කිව්වා අර සක්කාය දිට්ඨිය නැති කරන්න නම් අපි ප්‍රත්‍යයට අනුව පැවතුම දකින්න ඕනේ. ඒ කියන්නේ පැවැත්ම උපකාරයට අනුව. දැන් ඒතකොට උපකාරයට අනුව පැවැත්ම දැක්කොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ආත්ම කියන දිට්ඨිය බැහැර වෙනවා. ආත්ම කියන සංකල්පය. ඒ ආත්මයක් කියලා කල්පනා කිරීමේ සිතුවිල්ල සිතින් බැහැර වෙනවා. ඒ බැහැර කරන්න නම් බැහැර වෙන්න නම් අනාත්ම ලක්ෂණය හොඳට දර්ශනය වෙන්න ඕනේ. ඒ දර්ශනය ප්‍රකට වෙන්න ඕනේ. දර්ශනය කියන්නේ දකින්න. ඒතර අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ.
අනිත්‍යයි, අස්තිරයි. එතකොට ඒ ලක්ෂණය මනසට අනුගත නම් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒතර අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න අනිත් කාරණය තමයි ප්‍රත්‍යයට අනුව පැවතුම. දැන් රූප සංඥා. දැන් රූප හඳුනා ගැනීම තොර සංඥාව ආත්මයට දාන්න පුළුවන්ද? බෑ. තමා සංඥාවක් කිව්වොත් හරියද? ඒත් බෑ. සංඥාව තුළ තමා ඉන්නවා කිව්වොත් හරියද? ඒත් වැරදි. තමා තුළ සංඥාව තියනවා කිව්වොත් හරියද? ඒත් වැරදි. එහෙනම් හරි එක මොකක්ද? හරිය තමයි ප්‍රත්‍යයට අනුව පැවතුම. උපකාරයට අනුව පැවැත්ම. දැන් උපකාරයට අනුව නෙමෙයිද පැවැත්ම? සංඥාව කියන නාම ධර්මය සිතක උපදින්න නම් කියන්නේ හඳුනා ගැනීමේ සිත. ඒක තමයි සංඥා. ඒ හඳුනා ගැනීමේ සිතුවිල්ල සිත තුළ උපදින්නේ ඒකටනේ සංඥා කියන්නේ. එහෙම සිතක් උපදිනවනේ. අපි රූප හඳුනාගන්නේ. නිල් වශයෙන් හඳුනා ගන්නවා, රතු රතු වශයෙන් හඳුනා ගන්නවා, සුදු සුදු වශයෙන් හඳුනා ගන්නවා, කහ කහ වශයෙන් හඳුනා ගන්නවා. මේ ඔක්කොම ගන්න සංඥාවෙන්. එතකොට ප්‍රත්‍යයට අනුව පැවතුම. දැන් ප්‍රත්‍ය කියන්නේ උපකාරය. දැන් ඒතොර රස ප්‍රධාන වශයෙන් උපකාරද? ඔව්. මේ වර්තමානයේ ප්‍රවෘත්තිය කියන්නේ ඒතොර රස ප්‍රධාන වශයෙන් උපකාරයි. බාහිර රූපේ උපකාරයි. ඒ දෙක නිසා හදපු සිතත් උපකාරයි. ඒතොර ප්‍රත්‍යය. කාරණා තුන එකතු කළ ස්පර්ශය ප්‍රත්‍යය. ස්පර්ශය ප්‍රත්‍යය හඳුනා ගන්න. හඳුනා ගැනීම සිත හදන්නේ. ඒතර ප්‍රත්‍ය අනුව නෙමෙයිද පැවතුම? උපකාරයට අනුව නෙමෙයිද පැවතුම? මේ දර්ශනය තමයි නිවැරදි. මේ විදිහට යම්කිසි කෙනෙක් දකිනවා නම් මනසටයි දර්ශනය වෙන්නේ. මනසෙන් දකින්න ඕනේ. මේක ඇහැට පේන දර්ශනයක් නෙමෙයි. ඇහෙන් බලන්න පුළුවන් එකක් නෙමෙයි. ඇහෙන් බලන්නේ රූප. ඒතොල දිට්ඨිය තමයි අනුගත වෙන්නේ සිතට. මනසෙන් දකින්න ඕනේ. ඒ දකින්නේ යථාර්ථය. ඒ නිවැරදි වශයෙන් දකිනවා. ඒ නිවැරදි වශයෙන් දකින්න එකට කියනවා දකින්නේ මනසින් සම්මා දිට්ඨිය. අන්න නිවැරදි දැක්කම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි කිව්වා දැන් චතුරාර්ය සත්‍යයත් අවබෝධ වෙන්න ඕන කියලා. මොකද සෝවාන් මාර්ගයේදී නිවන් දකින්නවා. නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා. කොහොමද? එහෙනම් තර ප්‍රත්‍යයට අනුව උදේ දකින්න. උදේ කියන්නේ හට ගන්න. දැන් උපකාරයට අනුව නෙමෙයිද හටගන්නේ. ප්‍රත්‍යයට අනුව උදේ දැක්කොත් එතන සමුදය ප්‍රකට වෙනවා. සමුදය කියන්නේ හේතුව. දැන් හේතුවෙන් ප්‍රත්‍ය කියන්නේ හේතු සමුදය. එතකොට දැන් ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගත්තේ. සංඥාව නැමැති සිත හටගත්තේ. ප්‍රත්‍යයෙන්. එතකොට ප්‍රත්‍යයෙන් හටගත්තා නම් සමුදය ප්‍රකටයි. චිත්තක්ෂණයයි හටගන්න ගියේ. ඇයි? චිත්තක්ෂණය සිතේ ආයශ චිත්තක්ෂණයයි කියලා දැන් මනසට අනුගතයි හොඳට. මනස ස්ථාවරයි. චිත්තක්ෂණයයි කියලා. එහෙනම් හට ගන්න යන්නේ එක චිත්තක්ෂණයයි. හට ගන්න ක්ෂණයෙන් බිඳෙනවා. හට ගන්න ක්ෂණයෙන් බිඳෙනවා. ඕනනම් උදාහරණයක් කියන්න. පාට කීපයක් තමන්ගේ අවට බිත්තිවල අලවගෙන එක පාටක් දිහා බලලා ක්ෂණයෙන් සිත ඇස හරවන්න අපි කියමු නිල් පාට රවුමක් ඉස්සරහෙන් ගහගන්න. හදාගන්න. දකුණු පැත්තෙන් හදා ගන්නවා කහ පාට එකක්. තවත් ටිකක් ඈතින් දම් පාට එකක්. වම් පැත්තෙනුත් හදා ගන්නවා ඒ ආකාරයෙන් තවත් වර්ණ දෙකකින් තුනකින්. දැන් නිල වර්ණය පිළිබඳව දැන් රූපේ දිහා බලපු ගමන් නිල් කියලා සිතක් හැදෙනවා. නිල් පාට. ශනේ දකුණට හරවන්න. ශනේ යන්නේ දකුණට හරවන්න. දකුණු පැත්තේ තියෙන වර්ණය පිළිබඳව සිතක් හැදෙන්නේ නැද්ද බලන්න. කොච්චර කාලයක් යයිද? කොච්චර කෙටි කාලයක්. සිත හැදුවා වෙනස්. එතකොට ඒ අනුව විතර ප්‍රත්‍යට අනුව නෙමෙයි උදේ. උපකාරයට අනුව උදේ. එනක් ශනේයි හටගන්න ශනේන් දකුණු පැත්ත බලලා අනිත් පැත්තට සිත ඇසහරවන්න.
ඒ වම් පැත්තේ තියෙන වර්ණය පිළිබඳව සිත හැදෙනවා. බලන්න නැත්නම් ප්‍රායෝගිකව කරලා බලන්න. එතකොට මේ සිතේ ආයශ හොයාගත්තේ. ඔච්චර කෙටියෙන් ඇතිවන්නේ නැති වෙනවද කියලා. ඇති වෙනසනේ නැති වෙනවා නම් එතන දුක්ඛාර සත්‍යයක් නේ. දුකක් නේක තියෙන්නේ. හටගන්නේ ප්‍රත්‍යේ. උපකාරයෙන් උදේ. හටගන්න ක්ෂණේ නැති වෙනවා. හටගන්න යන්නේ චිත්තක්ෂණයයි. චිත්තක්ෂණයක් තුළ හටගන්නේ මොකටද මේ? මේක මහා වදයක් නේ. කරදරයක්. හටගන්න ක්ෂණේ බිඳිනවනේ. හටගන්න ක්ෂණේ බිඳිනවා. නැති වෙනවා. අතුරු දහන් වෙනවා. ආයි නෑ සිත. ආයි සිත ජීවිතේට ආයි ඉන්නේ. බලන්න ඕන ආයි නෑ. ඒ සිත ඉන්නේ. ඒට සමාන වෙන සිතක් ඉන්නේ. ඊගා වෙන්නේ ඊගාව දකින රූපය පිළිබඳව සිතක් ඉන්නේ. ඒ සිතයි ජීවිතේටත් එන්නේ. එනවද? නෑ. එහෙනම් හටගන්න යන්නේ චිත්තක්ෂණයක් තුළ බිඳිනවා. ඒතර ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම. ඒතර දුක්ඛාර සත්‍ය මොකද්ද? හටගන්න ක්ෂණේ බිඳිනවා. හටගන්නේ චිත්තක්ෂණයයි. හටගන්න ක්ෂණයෙන් අතුරුදහන්. ඒ තමයි දුක්ඛාර සත්‍ය. ප්‍රත්‍යයට අනුවයි උදය. එහෙනම් හේතුන්ගෙන් හටගත්තේ ඒ සමුදාය සත්‍යයි. එසයි රූපේ. ඒ දෙක තමයි අර සිත හැදුවේ. අර කර්ණ තුන එකතු කර ස්පර්ශය ඇවිල්ලා එතනට. අර ස්පර්ශය කියන්නේ සිතේ ස්වභාවය. ස්පර්ශය අනුවයි හඳුනගන්නේ. දැන් එතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයි උදය. ප්‍රත්‍යයට අනුව උදය. ඒක සමුදාය සත්‍ය ප්‍රකටයි. හරි. දැන් නිරෝධාර සත්‍ය. හරියි. නිරෝධාර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය සත්‍ය හතරයි කියලා. දැන් සංඥාව දුකක්. හට ගන්න ශනේ නැති වෙනවා. දැන් දුකක්. දැන් දුකෙන් මිදෙන්න ඕනේ. දුකෙන් මිදෙන්න නම් එන සංඥාව නැමැති හට ගන්න සිත මත උපදින්න බෑ. මත නොඋපදින තැනටපත් කරොත් දුකෙන් නිදහස්. මොකද සංඥාව තුළ ඇලෙනවනේ සිත. ඒ වර්ණය තුළ ඒ හතරස් ස්වභාවය, පෙතලි ස්වභාවය, දික් ස්වභාවය, හීනි කෙටි ස්වභාවය ආදී වශයෙන් සිත ඇලෙනවා. එහෙනම් අපට උන ඇලෙනවා කියන්නේ තෘෂ්ණාව. එතන සමුදය. එහෙනම් මතු නොඋපදින තැනටපත් කරන්න ඕන. මතු ආයි හට නොගන්න තැනට. මතු ආයි හට නොගන්න තැනට කියන්නේ අනුපාද නිරෝධය. ඒ කියන්නේ උපදින්න තියෙන දෙයක නිරෝධයක්. ඒකට අනුපාද නිරෝධ කියන්නේ. මතු හට ගන්න තියෙන දෙයක නිරෝධයක්. ඒක කරන්න ඕනේ. දැන් ස්පර්ශය අයින් කරලා බලන්න. ඒක වෙන්නේ නැද්ද බලන්න. නිරෝධය වෙයිද නැද්ද කියලා බලන්න. මොකක්ද අයින් කරන්නේ එතකොට? හේතු අයින් කරනවා. සමුදය අයින් කරනවා. දැන් අපි පෙන්වන්නේ ඉස්සෙල්ලා ප්‍රත්‍යයට අනුව උදය. ඒතර ස්පර්ශයට අනුවයි උදය. තවත් කියනවා නම් ඈත පේනවා යම් දෙයක්. ඈත. ਪਰ අපිට හරියට ඒක හඳුනා ගන්න බෑ. ඒක හඳුනා ගන්න බෑ. හොඳයි ඒකට ටිකක් ආසන්නට යනවා. අපි කියමු යම් දෙයක් යම් වර්ණ ගන්නපු යම් ඈත තියෙන අපි කියමු කතරගම කිරිවෙහෙර කියලා. දැන් කතරගම යනකොට විස්සමහාරාමේ පහුවෙලා පොඩ්ඩක් දුර යනකොට කිරිවෙහෙර පේන ඈතට දර්ශනය වෙනවා. ඒතකොට සංඥාවෙන් ගන්න. අන්න කිරිවෙහෙර කියලා. නමුත් ඒ සංඥාව හරියටම තියෙනවද? නැහැ. දැන් කතරගම ඉත ගිහිල්ලා කතරගමෙන් බැහැලා අර පාලම් වලින් ගොඩ වෙලා ටික දුරක් යනකොට ඈතට පේනවා කිරිවෙහෙර. එතකොට සංඥාව හරියටම නැහැ. ඒ කියන්නේ හඳුනා ගැනීමේ සිත හරියටම නැහැ. දැන් අර පාඩි පෙලත් නැගලා අර වැලි පාරේ දිගටම ගිහිල්ලා අර පඩි ටිකක් නැගලා ළඟටම ගියා. දැන් එතකොට සංඥාව කොහොමද? ඒ සංඥාව නැමැති සිත. එතකොට අර ඈතදිත් හටගත්තේ සංඥාව නැමැති සිතක්. හඳුනාගත්ත. කිරිවෙහෙර පේනවා. ඈතදී හඳුනාගත්ත. අර තරමක් දුරට ගිහිල්ලා හඳුනාගත්තා. එතකොට ඒ අනුව තමයි එතන සිත. දැන් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද උදය?
ළඟටම ගිහිල්ලා හොඳට බැලුවා. චෛත්‍යයට අත තියලා. වටේ පැදකුණු කරලා අත තියලා. දැන් එතකොට සංඥාව කොහොමද? බලවත් සංඥාව. අර තරමක් ඈතින් ඉඳලා බැලුවා සංඥාව තරමයි. දුර කියලා බැලුවා යාන්තම්. දැන් පැහැදිලිද? ඒතර ප්‍රත්‍යයට අනුවද සංඥාව නැමැති සිතේ උදය. උදය කියන්නේ හට ගන්න. ඒතර ප්‍රත්‍යයට අනුව උදය දකින්න. ඒතර සමුදාය සත්‍ය ප්‍රකටයි. හේතුවෙන් මොනේ හදන්නේ. හරි. දැන් අනුපාද නිරෝධයක් නේ අපට ඕනේ. ආයි මතු හට නොගන්න තැනට. මතු හට නොගන්න තැනට නම් සිතපත් කරන්න ස්පර්ශයෙන් කරන්න ඕනේ. ස්පර්ශයෙන් කරන්න ඕනේ. ඒතර හේතු අයින් කරන්න ඕනේ. ඒ තමයි නිරෝධේ කාර්ය සත්‍යයක්. නැද්ද? හොඳට කල්පනා කරගන්න. හේතු අයින් කළොත් මතු උපදින්න තියෙන දෙයක නිරෝධයක් වෙනවද නැද්ද කියලා. ඒ තමයි නිරෝධාර්ය සත්‍ය. දැන් එතකොට සක්කාය දිට්ඨිය අයින් වෙනවත් එක්කම චතුරාර්ය සත්‍ය එතකොට සමුදාය සත්‍ය ඇතිව නැති වෙන ස්වභාවය දුක්ඛාරය සත්‍යයි. ඒක ක්ෂණයක් පාසම සිද්ධ වෙනවා. රූපයට චිත්තක්ෂණ 17යි. නාමයට එක චිත්තක්ෂණයයි. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මේ ඕනම ධර්මතාවයකට එක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති. ඉතින් මහා පීඩනයක්, මහා වදයක්, මහා කරදරයක්. අනිත් පුච්චලෙකුත් නෙමෙයි. කෙනෙකුත් නෙමෙයි. ආස්වාදයක් තියෙනවා. ආස්වාදය තමයි ඒ පිළිබඳව ඇතිවන සතුට හා සොම්නස. මේක ආස්වාදය. ඉතින් චිත්තක්ෂණේ. ඒ ආස්වාදයට ආශ්‍රේක චිත්තක්ෂණේ. ආදීනවයක් තියෙනවා. මානෙනේ ආස්වාදයක් ඇති නිසාම සත්‍ය මේ එලෙති. ආදීනවයක් තියෙන නිසාම සත්‍යයේ කලකිරෙති. නිස්සරණයක් තියෙන නිසාම සත්‍යයේ නික්ම යති. ආස්වාදයක් හැටියට දකින්න. ආදීනවයක තමයි පෙන්වන්නේ චිත්තක්ෂණයයි. රූපේ චිත්තක්ෂණ 17යි. ඇතිවනසනෙන් නැති වෙන. පුච්චලෙක් නැහැ. සත්‍යයක් නැහැ. ජීවෙක් නැහැ. මම කියන්න බෑ. තමා කියලා ගත්තොත් දිටි. තමා කියන්නේ මම කියන එක. මම මගේ. ඒතර සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවක් නෑ. දැන් රූපය හඳුනාගත්තේ තමන්ද? මේ සිත් පෙලක්ද? චක්කු විඥාන, චක්කු සම්පස්සජා සංඥා. එහෙමද හැදුනේ? තමා හඳුනාගත්තද? තමා තුල සංඥාවද? මනත සංඥාව තුල තමන්ද? හතරම වැරදි. දික්ටි නෙමෙයිද? දික්ටි. හතරම දික්ටි. ඒතකොට අපි දෙකක් ගැලෙවුවා දැන්. පසුගිය සතිය එකයි ඊට ඉස්සෙල්ලා සතිය එකයි දික්ටි දෙකක් ගැලෙවුවා. 4 8ක් ගැලෙවුවා. දැන් අද ගලවපුවම 12යි. දැන් 20 ගලවපුවම මොනවා වෙයිද කියන එක ඉතින් ඔය කට්ටිය තමයි හදාගන්න තියෙන්නේ. දැන් 20ම ගලවනවා. දැන් එකින් එක පැහැදිලි කරනවා ඉතාමත්ම සියුම්ම කඩලා වෙන් කළාම පෙන්වන්නේ ඒකයි. නැත්නම් ආයි ගන්නවක. මම තමයි හඳුනගත්තේ. රූප හඳුනගන්නේ මමනේ. තමාද හඳුනගන්නේ. තර තමා තුළ සංඥාවද? සංඥාව තුළ තමාද? සංඥාව ආත්මයද? තමා සංඥාවද? හතරම වැරදි. එහෙනම් කොහොමද සිද්ධ වෙන්නේ? ඒ තමයි සක්කාය දිට්ඨි ගලවන්නේ. ඒතකොට දිට්ඨිය ගලවනවා. සක්කාය. අධ්‍යාත්මය පිළිබඳව තියෙන වැරදි අදහස, වැරදි සිතුවිල්ල. එහෙනම් ඒතකොට චතුරාර්ය සත්‍ය ප්‍රකටද? සමුදාය සත්‍ය ප්‍රකටයි. ප්‍රත්‍යයට අනුව උදේ. උපකාරයට අනුව යුද්ධේ. රූප සංඥා. උපකාරයට අනුව නෙමෙයි. උපකාරයට අනුවයි. එතකොට චිත්තක්ෂණයක් තුළ හටගන්න ක්ෂණයෙන් බින්දෙනවා ප්‍රත්‍යයට අනුවයි. හටගන්න ප්‍රත්‍යක් ඕනේ, බින්දෙන්න ප්‍රත්‍යක් ඕනේ. බින්දිලා අතුරුදහන් වෙන්න උපකාරයක් ඕනේ. හදන්න උපකාරයක් ඕනේ. එහෙනම් එතකොට සමුදයාර සත්‍ය ප්‍රකටද?
සමුදාය සත්‍ය ප්‍රකටයි හදන්න හේතුවක් ඕනේ. හදපු ශනේ නැති වෙනවා. ඒක දුක්ඛාර සත්‍යයි. අට ගන්න ශනේ නැති වෙනවා. එතකොට ප්‍රත්‍යානුව පැවතුම. උපකාරයට අනුවයි පැවැත්ම. සංඥාවේ පැවැත්ම. එහෙනම් උපකාරයට අනුව නම් පැවැත්ම ආත්මද අනාත්මද? අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ තමයි අනාත්මයි කියන්නේ. ආත්මයි කියන්නේ තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට තමාගේ උවමනාව හැටියට පවත්වන්න පුළුවන්. තමාගේ උවමනාවේ හැටියට තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් ප්‍රත්‍යයට අනුව පැවැත්මද? පැවැත්ම ප්‍රත්‍යයට අනුවද? පැවැත්ම ප්‍රත්‍යයට අනුව. ප්‍රත්‍ය අයින් කළොත් ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. සමුදය. උතර සමුදය අයින් කළොත් සංඥාවට හට ගන්න බෑ. සංඥා නිරුද්ධයි. ප්‍රත්‍ය වෙන තාක්කල් ඇස රූප දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය මේ ධර්මතා ප්‍රත්‍ය වෙච්ච ගම හඳුනා ගැනීම සිත. ඒතර රහතන් වහන්සේ සංඥාව නිරුද්ධ කළා තියෙනවා. සක්කාය දිට්ඨිය නැති කරලා ඉතලා සක්කාය දිට්ඨිය නැතට ගන්නේ නැහැ. එතකොට ඒ වෙනුවට එහෙනම් මොකක්ද හට? රූප කොහොමද හඳුනගන්නේ? රූප කොහොමද රහතන් වහන්සේ හඳුනගන්නේ? ක්‍රියාසිත. කොහොමද ක්‍රියාසිතක් වෙන්නේ? කහ පාට වර්ණයේද සුදු පාට වර්ණයේද දම් පාට වර්ණයේද ඒ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එතන තියෙන සතර මහා ධාතුන් ක්‍රියාවක්. රහතන් වහන්සේ ඒ දකින වර්ණය හෝ හතරස් ක්‍රියාසිතක් නේ තියෙන්නේ. අපි එතකොට දිට්ඨිය තුල ඉඳන්ද ගන්න. ඔව්. දැන් ඉස්සෙල්ලා කඩන්නේ දිට්ඨිය. දැන් මේ අරිහත්ත්වය කියන්නේ වෙන එකක් ඈ. මොකද සංඥාව සහ මුලින්ම නැති කරලා ඒ කියන්නේ නිරුද්ධයි. ඒ වෙනකොට ක්‍රියාසිතක්. දැන් මේ දර්ශනය තුළ උපාදානය දුර්වල වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දැන් මේ එතකොට හේතුඵල දර්ශනය තුළ දැන් සෝවන් පුච්චලයා කොහොම කවදාවත් මව මරන්නේ කිව්වනේ. ඒ කියන්නේ කර්මය හා විපාක දන්නවා. හේතුඵල දන්නවා. හේතුඵල පිළිබඳව නිවැරදි අවබෝධයක් යාට තියෙනවා. ඒ නිසානේ ඒ සෝවන් පුච්චලයා පංචශීලය කඩන්නේ කියන්නේ. මොන හේතුවක් නිසාවත් පංචශීල කඩන්නේ. එයා දන්නවා කැඩීමේ ආදීනවය. කැඩීමේ විපාකය දන්නවා. ඒ නිසා යගේ අතින් කැඩෙන්නේ නැහැ. කයෙන් කරන කර්ම 3ක්, වචනයෙන් කරන කර්ම 4ක් කරන්නේ. කාය කර්ම, වචී කර්ම. ඒ කරන්නේ. තර එහෙනම් ඒ විතරක් නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධය. ඒකද උපාදානෙ දුර්වල වෙනවා. දැන් මේ දිට්ඨිය තුල ඉන්න කෙනානේ මේවා උපාදාන කරගන්නේ. ඒ කියන්නේ කිව්ව කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි උපාදාන, අන්තවාද උපාදාන. අන්තවාද උපාදාන කියන්නේ මම මගේ කියලා ගන්න. ඒ තමයි ආත්ම වශයෙන් කියන්නේ. කරා මම මගේ කියන ඒ සිතුවිල්ල ඒ තදින් අරගෙන තිබුණු සිතුවිල්ල යගේ දුර්වලයි. දුර්වලයි නේ සහ මුලින්ම නෑ මම වගේ කියන එක. සිතුවිල්ල. සහ මුලින්ම අයින් වෙලා තියෙනවා. දිට්ඨි. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. તો ditthi උපාදානෙ ගැලවෙන්නේ. අර කාම උපාදානෙ තියෙනවා. භව උපාදානයක් තියෙනවා. ඒ සෝවන් පුච්චරය භව 7ක් එනවනේ. උපරිම භව 7කට සීමා වෙනවනේ. 7ක් තියෙනවනේ යට. ඒතර කාම උපාදාන තියෙනවා. භව උපාදානක් තියෙනවා. මේ ditthi උපාදාන නේ. ditthi ගලවලා තියෙනවා. එහෙනම් උපාදානෙ දුර්වල නම් උපාදානයි તો ditthi උපාදානයි සහ මුලින්ම නැහැ. අන්තවාද උපාදාන. ඒක හැබැයි තියෙනවා ටිකක් නේ. මානෙ හැම එන්නේ. හරි හත්තට යනකම් තියෙනවා. ditthi උපාදානයි සහ මුලින් ගැලවෙනවා. එතකොට එක උපාදානය සහ මුලින් ගැලවෙනවා. ඒතර උපාදානය දුර්වලයිනේ. ඒතර උපාදානය දුර්වලයි මොන හේතුවක් නිසාවත් පන්සිල් කැඩෙන්නේ නැහැ. ඉතින් අපාය ගෙනියන්න බෑනේ. පන්සිල් කැඩෙන්නේ නැහැ මොන හේතුවක් නිසා. උපාදානයේ දුර්වල නිසා പ്രേත ලෝකෙට දාන්න බෑ. උපාදානයේ බලවත් කෙනා විතරයි. ඒ කියන්නේ අපි දැන් කතා කරනකොට කියනවනේ මේක මහා පෙරේතෙක් මෙන්න මේවට හරි පෙරේතයි කියලා කියනවනේ.
ඒ කියන්නේ තද උපාදානයනේ. දැන් එතකොට උපාදානය දුර්වල කරලා තියෙන්නේ. මම වගේ කියන ස්වභාවය සෑහෙන්න දුර්වල කරලා තියෙනවා. කාම උපාදානය අඩුයි. භව උපාදානයත් අඩුයි. ditthi උපාදානය ඇත්තෙම නැහැ. දැන් එතකොට പ്രേත ලෝකෙට දාන්න බෑ. දැන් හරිද එතකොට? പ്രേත ලෝකෙට දාන්න බෑ. තදින් අරගෙන නැහැ, ග්‍රහණය කරගන්න නැහැ තදින්. එයි. නිවැරදිව දැක්ක චතුරාර්ය සත්‍ය. එතකොට සමුදය දැක්කා. හේතුව දැක්කා. හේතුවෙන් උදය දැක්කා. ප්‍රත්‍යයට අනුව හටගන්ම දැක්කා උදය. උපකාරයට අනුව පැවැත්ම දැක්කා. ප්‍රත්‍යයට අනුවයි පවතින්නේ. මම කියලා කෙනෙක් නැහැ මේක. මගේ කියන්න කිසි දෙයක් නැහැ මේක. මගේ ආත්මය කියන්න බෑ මේක ඇතුලේ කිසි දෙයකට. මට අයිති කියන්න බෑ මේ කිසි දෙයකට. ඒතර ඒව හොඳට සිතට අනුගතයි. සිතේ හොඳට ස්ථාවරයි. එහෙනම් එතන උපාදානිය දුර්වලයි නේ. ඒතර පංච උපාදානස්කන්ධය දුර්වලයි. තියෙනවා ටිකක්. එහෙනම් ඒතර පස්පව මොන හේතුවක් නිසාවත් පංචිල් කැඩෙන්නේ. ඒතර දික්ටිගත සංපයුත්ත සිත 4 විචිකිච්ඡා සංපයුත්ත සිත අවසන්. ආස්වාදයේ දන්නවා. මේ සතුට සහගත සිතක් ඇති වෙනවා. රූපේ ආස්වාදයක් තියෙනවා. ඒ පිළිබඳව සතුට සහගත සිතක් ඇති වෙන දකින්න මේ රූපේ ආස්වාදයයි. සපහ සතුට ආදීනමයක් තියෙනවා. සාල ආදීනමයක්. එයි ඡාතියෙන් පෙළෙනවා. චිත්තක්ෂණයක් තුළ හට ගන්නවා. ඒතර ඡාති දුක්ඛය. දිරනවා. ජරා දුක්ඛය. ව්‍යාධි ලෙඩ මරණය චිත්තක්ෂණයක් තුළ බින්දිරා අතුරු දහන. ඒ සංඥා වාර්යාකාරව ගන්න බැරි වුණොත් ශෝක. ළඟටම ගිහින් හොඳටම බලා ගන්න බැරි වුණොත් අයියෝ මට හරියටම බලා ගන්න බැරි වුණානේ ළඟට ගිහිල්ලා. ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්ස. ඔක්කොම එනවා. ඒකට දන්නවා කලකිරීම. ආස්වාදයට වඩා තියෙන කලකිරීමක්. ආදීනවයක් තියෙන. මේකෙන් මිදෙන්න ඕන. අන නිස්සරණය. මිදීමක් තියෙන නිසා සත්‍ය මේකෙන් මිදෙනවා. ආස්වාදයක් තියෙන නිසා ආස්වාදේ ඇලෙනවා. ආදීනවයක් තියෙන නිසා ඒකේ කලකිරෙනවා. දැන් ආස්වාදයක් දන්නවා මම දන්නවා. ආස්වාදේ දන්නවා. කලකිරීම නිබ්බිදාව ඒකයි කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම තුළ තමයි නිබ්බිදා වෙන්නේ. ආදීනවය. ආදීනවය නිවැරදිව දැක්කද කලකිරීමක් වෙනවා. නිස්සරණයක්. එතකොට නිස්සරණයක් කියන්නේ මත්තු නූපදන තැනටපත් කරගන්න ඕනේ. ඒ තමයි නිස්සරණය. අන්න සත්‍ය මිදෙනවා. මිදිලා. එතකොට සංඥාවෙන් මිදෙන්න ඕනේ. ඒතර සංඥාවෙන් මිදෙන්න නම් ප්‍රත්‍ය ධර්මය අයින් කරන්න ඕනේ. උපකාර ධර්මය. හේතු අයින් කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් පෙන්වන්නේ ඕකයි. දුකක් තියෙනවා හේතුවක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. හේතුව අයින් කරන්න දුක වැටෙනවා. ඒකට මාර්ගයක් මම දේශනා කරනවා. මේ කතා කරන්නේ මාර්ගය. මේ කතා කරන්නේ සම්මා දිට්ඨිය ගැන. මේ කතා කරන්නේ සම්මා සංකප්ප ගැන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ගැන මේ කතා කරන්නේ. ඒ එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් සත්‍ය හතරක් අවබෝධ වෙනවා එතනදී. සත්‍ය හතර අවබෝධ වෙනවත් එක්කම සක්කාය දිට්ඨිය ගැලවෙනවා. සක්කාය දිට්ඨිය ගැලවෙනවා කියන්නේ විචිකිච්ඡාවක් නෑ ආයි. ඒකනේ කියන්නේ. ඒතර පෙර ආත්ම භාවයේ පෙර භවයේ පිළිපද. අනාගත භවයට යන්නේ මමද? මම නෙමෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? එහෙම ගන්නෑ. නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ දිට්ඨිය ගැලෙව්වා. ඒතකොට දිට්ඨිය ගලවපුවාම එයාට කියන්න පුළුවන් මම යනවා ඊගාවාත්ම භවයට කියලා. නෑ. යන්නේ. යන්න කෙනෙක් ඉන්නේ. ක්‍රියාවනේ දකින්නේ. වර්තමානයේ ක්‍රියාව තවත් භවයකට සම්බන්ධ කරලා දීලා තව ක්‍රියාවක් ආරම්භ කරනවා. එයා දකිනවා. ක්‍රියාවක් දකින්න. එනා රූප සංඥාව දැන් මොකද කරන්නේ? දැන් මේ එක සංඥාවයි ගත්තේ තාම. සංඥා හයක් තියෙනවා.
දැන් මෙච්චර මේ කතා කරේ මෙච්චර වෙලා කතා කරේ මේ සත්‍ය නෙමෙයිද? දැන් මේ කාටද නැහැ කියන්න පුළුවන්. ඔහොම නෙමෙයි වෙන්නේ කියලා කාටද කියන්න පුළුවන්? සෛරූපය නිසා තමයි සිත. එතකොට අස කියන්නේ ක්‍රියාවක්. සතර මහා ධාතු. රූපය කියන්නේ ක්‍රියාවක්. සතර මහා ධාතු. ක්‍රියා දෙකේ ඵලයක් තමයි සිත. චක්ක විඥානයි. ඒ විඥානය හදන්න නැතුව කොහොමද සංඥාවට යන්නේ? ඔව්. ඉස්සෙල්ලානේ චක්ක විඥානයි. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒතර ස්පර්ශය සම්බන්ධ කරලා දුන්නේ නැත්නම් මේ කර්ණ තුන කොහොමද හඳුනගන්නේ? ඒතර ස්පර්ශයට අනුවයි හඳුනගන්නේ. ඒකනේ කිව්වේ. ඈත ඉඳලා බලපුවාම සංඥාව හීනයි. තරමක් දුරට ගිහිල්ලා තරමක් ඈතින් ඉඳලා බලපුවාම සංඥාව තරමයි. ළඟටම ගිහින් බලපුවාම හොඳටම සංඥා හඳුනා ගන්න. ඒතර ප්‍රත්‍යයට අනුවනේ මේද පැවැත්ම. ඒතර තමන්ද සංඥාව ආත්මයේද තමා සංඥාවක්ද සංඥාව තුල තමාද තමා තුල සංඥාවක්ද හතරම දිට්ටි කියලා තේරෙන්නේ නැද්ද? හතරම දිට්ටි. එහෙනම් හේතුඵල දකින්න. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒකයි. මහණෙනි මේ ධර්මයේ මේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. තර මූල ධර්මයේ නැති කරොත් ඉදිරි ධර්මයේ වැටෙනවා. ඒ වැටෙන්නේ දුක වැටෙන්නේ. දුකේ ක්‍රියාවයි නවතින්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ සියලු සත්‍ය සසල දුකින් මේ දුකින් මුදවන්නේ. පැවැත්ම දුකක්. නැවැත්ම සැපයි. ප්‍රවෘත්ති දුකයි. හටගැන්ම දුකයි. හට නොගන්න සැපයි. දැන් අපි එතකොට සැපද විඳින්නේ දුක්ද විඳින්නේ? දුක් විඳින්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ මේක ධර්මතාවයක් හෝ ක්‍රියාත්මක වුණොත් පැවතුනොත් එතන තියෙන දුකේ පැවැත්මක්. ඒ නිසා පහේ නිවීම තමයි පහේ නොපැවැත්ම තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නිවන. පහේම නොපැවැත්ම. පැවැත්ම බලාපොරොත්තු වෙනවා නම් දුක බලාපොරොත්තු වෙන්න කිව්වා. රූපස්කන්ධේ පැවැත්ම බලාපොරොත්තු වෙනවද? යමෙක් වේදනා ස්කන්ධේ පැවැත්ම බලාපොරොත්තු වෙනවද? සංඥා ස්කන්ධේ පැවැත්ම බලාපොරොත්තු වෙනවද? සංස්කාර ස්කන්ධේ පැවැත්ම බලාපොරොත්තු වෙනවද? විඥාන ස්කන්ධේ පැවැත්ම බලාපොරොත්තු වෙනවද? මහණෙනි එහෙනම් දුක බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා. ඒ ලැබෙන්නේ දුක. පහේ නොපැවැත්ම. එතකොට දැන් අපිට හරිම පැහැදිලිනේ මේ පහම හොඳට දැන් තව දෙකක් තියෙනවා වෙන් කරන්න. ඒතර මේ වෙන් කළ බලපුවාම කෝ සත්‍යයක් කෝ පුච්චලේ හේතුඵල. ඒතර සමුදය ප්‍රකටයි. අපි අනිත් එක ගමු. ශබ්ද සංඥා. ශබ්ද හඳුනගන්න. කොහෙන්ද හඳුනගන්නේ? සිතෙන්. එහෙන් හඳුනන්න බෑ. සිතෙන් හඳුනන්න. ඇහැ ඉදිරියේ තියෙනවා. ඇහැ ඉදිරියේ නෙමෙයි. කනට ගෝචර වෙන්නේ ශබ්ද. ඒතර ශබ්ද හඳුනා ගන්න සිතින්. හැබැයි හඳුනා ගන්න නම් කන ඕනේ. හැබැයි කන නෙමෙයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ශබ්දය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. දැන් ක්‍රියා දෙකක්. ඒක දැන් සහතිකයි හොඳටම. ක්‍රියා දෙකක් නැති. දැන් ක්‍රියා දෙක නිසානේ තව ක්‍රියාවක් පටන් ගත්තේ. මොකක්ද? සත්ත්ව විඥානය. ශබ්ද පිළිබඳව දැනගැනීම සිත. විඥාණයෙන් කරන්නේ අරමුණ දැනගන්න එක. එතකොට දැන් විඥාණයෙන් දැනගන්න. හැබැයි හඳුනන්නේ සංඥාවෙන්. ඒතර කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ඒ ශබ්දේ කාගේද? කොහෙන්ද ආවේ ශබ්දය? කුරුල්ලෙක්ද? කාක්කෙක්ද? ගිරවෙක්ද? මයිනෙක්ද? වාහනයක්ද? මොටර් සයිකල් එකක්ද? කාර් එකක්ද? ලොරියක්ද? බස් එකක්ද? ගේ ඇතුලේ ඉඳගෙන කියන්න පුළුවන්. බැරිද? ගුවන් යානයක්ද? දකින්න ඕනේ කියන්නේ. ශබ්දයෙන් කියන්න පුළුවන්. එතකොට කතා කරනවා නම් එළියේ ඉඳන් කතා කරන කෙනා ගේ ඇතුලේ ඉඳන් කියන්න පුළුවන් කටහඬෙන්. හඳුනනවා. එතකොට හඳුනගන්නේ සංඥාවෙන්. ශබ්දය හඳුනගන්නේ සංඥාවෙන්. ශබ්ද සංඥා.
දැන් ආත්මයට දාන්න පුළුවන්. ආත්මය කියන්නේ තමාගේ වශයෙන් පවත්තන. වෙනස් වෙන්නේ නැති එකක්. වෙනස් වෙනවානේ. කොහොමද වෙනස් වෙන්නේ? චිත්තක්ෂණය. චිත්තක්ෂණය නෙමෙයි. ඔව් ඒක චිත්තක්ෂණය. ඉතින් ඒක ඔනංග මාකරි ගේ තියෙන උපකරණයක් කරා මොකෙන් හරි තට්ටු කරන්න. මොකේකට හරි තට්ටු කරන්න. බෙලෙක් එකට තට්ටු කරත් තේරෙනවා. හටගන්න ශරණයෙන් බීදෙනවා. නේද? ආයේ ශබ්දය වුණා ආයි පාරක් ගහන්න වෙනවා. තට්ටු කරන්න වෙනවා. ප්‍රත්‍යයට අනුවනේ උදේ ශබ්දේ. ਪਰ ශබ්දය උපකාරයට අනුවයි. ඒ සිත අඳුනා ගැනීම සිත. එකතු කලේ කවුද? ස්පර්ශය. එකතු කලේ ස්පර්ශය. ස්පර්ශය නිශ්චය හඳුනාගත්තේ. කුරුල්ලෙද්ද නැත්නම් වාහනයක්ද ගුවන් යානයක්ද කාන්තාවක්ද ළමයේද වැඩි මල් කෙනෙක්ද වයෝවෘද්ධ කෙනෙක්ද හඩින් කියන්න පුළුවන්. බැරිද? තර ස්පර්ශයට අනුව නෙමෙයිද? ස්පර්ශ. ඒතකොට ප්‍රත්‍යයට අනුවයි පැවැත්ම. ශබ්ද සංඥාවේ පැවැත්ම උපකාරයට අනුවයි. තර හඳුනා ගැනීමේ සිතක්. ඒ සිතට ප්‍රත්‍ය ස්පර්ශයයි. ඒ ස්පර්ශය අර ධර්මතා තුන එකතුවයි. කනයි ශබ්දයයි ඒ දෙක නිසා සිතයි. දැන් පැහැදිලිද? පැහැදිලිද දැන්? එහෙනම් ප්‍රත්‍යයට අනුව උදේ දකින්න. උපකාරයට අනුව උදේ. සමුදාය සත්‍ය ප්‍රකටයි. උපකාරයට අනුව හටගන්නේ. උපකාරයට අනුව නම් හටගන්න ප්‍රත්‍යයට අනුවයි උදේ. හටගන්න ශනේ බිඳෙනවා. හටගන්න ශනේ බිඳෙනවා නම් දුකයිනේ. මොන කරදර හටගෙන එක තියෙන්නේ බෑ විනාඩි 10ක් 15ක්. සංඥාව නැමැති සීත එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. ශනයක් තුළ හටගත්ත ශනයක් තුළ බිඳෙනවා. ඒක තමයි දුකයි කිව්වේ. දැන් එතකොට එනම් ප්‍රත්‍යයට අනුව පැවැත්ම උපකාරයට අනුව පැවැත්ම නැති. ද සංඥාව ආත්මේ ශබ්ද සංඥාව ආත්මය කියන්නේ නොවෙනස් ස්ථිර. තමාගේ වශයෙන්. තමාගේ වශයෙන් නෙමෙයි කන ඇහෙන විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්. කන ඇහෙන්නේ නැත්නම් සංඥාවක් ගන්නම බෑ. ඒ විඥානේ හැදෙන්නේ. ඒ විඥානේ හැදෙන්නේ නැත්නම් කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ඉතින් හඳුනා ගන්නත් බෑ. හඳුනා ගැනීම සිතක් නේ. එතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම. කන තියෙනවා. හැබැයි සෝත ඉන්ද්‍රිය විකෘති ඉන්ද්‍රිය කිය අධිපති. කවුද අධිපති? කර්මයේ අධිපති. එතකොට ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් පාලනය කරන බව මීට කලින් පැහැදිලි කරලා දුන්නා. අධිපති කර්මය. එතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයි. එහෙනම් මේ සෝත ඉන්ද්‍රිය නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත් ප්‍රත්‍යයට අනුවනේ. උපකාරයට අනුවනේ. ඒක රූපේදී අපි පැහැදිලි කරානේ. බාහිර ශබ්දය ඒ ප්‍රත්‍යයට අනුව තමයි. සතර මහා ධාතුන් සියුම් වන ක්‍රියාත්මක වුණේ ශබ්දය හරි සියුම්. යන්තම් ඇහෙන්නේ. ශබ්දේ මොකම හිමි. තර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තරමක් නම් ශබ්දේ තරමක්. ශබ්දය හරි ප්‍රබලයි. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ප්‍රබලයි. බලවත්. ඒ තමයි ප්‍රත්‍යයට අනුව. ඒක ප්‍රත්‍යයට අනුව. ඒ දෙක නිසා කණයි ශබ්දයයි නිසා හැදෙන සිතත් ප්‍රත්‍යයට අනුව. උදය. කාරණ තුන එකතු කළ ස්පර්ශයයි. ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිත එහෙනම් එතන ප්‍රත්‍යයට අනුවයි උදය. හටගන්න. එන සමුදාය සත්‍ය ප්‍රකටයි. මේක ආත්මයට දාන්න බෑ කියන්නේ. දැන් චිත්තක්ෂණය තුළ ඇති වෙන ක්ෂණය නැති වෙනවා. ඒක දුක්ඛාර සත්‍යයි. එතන ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා නැලෙන්නේ. ආදීනවයක් තියෙන නිසා තමයි කලකිරෙන්නේ. ආදීනවයක් තියෙනවා. නැද්ද? ඔව්. මොකක්ද?
ජාතියෙන් පෙළෙනවා. ඒ සෙනෙහස පාස හට ගන්නවා. කන නැමැති සතර මහා ධාතුත් හට ගන්නවා. සද්දේ නැමැති සතර මහා ධාතු සෙනෙහස තුළ හට ගන්නවා. හරි. ජාතියෙන් පෙළෙනවා. මේ දෙක නිසා දෙන සිත සෙනෙහස පාස හට ගන්න ජාති දුක්ඛය. කාරණා තුන එකතු කරන ස්පර්ශය සෙනෙහස පාස හට ගන්නවා. ඒ ධර්මතා එකතු කරන්නේ ජාති දුක්ඛය. හට ගන්නවා කියන්නේ ජාති දුක්ඛය. ඒ අනුව හඳුනා ගැනීමේ සිත ජාති දුක්ඛය. ජරා දුක්ඛය. නිදිරණ ව්‍යාධි. දැන් හඳුනා ගන්න බැරි වුණ මනස ලෙඩ. හරියාකාරව හඳුනා ගන්න බැරි වුණ මනසට එන්නේ නැද්ද ශෝකය? කනගාටු. අනේ මෙච්චර වියදම් කරන් ගිහලාත් ඒක ළඟට ගිහින් බලන්න බැරි වුණානේ. එහෙම කියන්නේ නැද්ද? එතකොට ශෝකය, කනගාටු, හැඬීම, වැළපීම, දුක්ඛ දෝමනස්ස. දැන් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම. දැන් එහෙනම් එතකොට ආත්මයට දාන්න බෑ. අනාත්මයි. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. නිවැරදි ලක්ෂණය එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. මේ විශ්ේ ක්‍රියාත්මක වෙන්නේ නිවැරදි ලක්ෂණ තුනක්. තාමත්ම නිවැරදි ලක්ෂණ තුනක්. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. තාමත්ම නිවැරදි ලක්ෂණ තුනක් නෙමෙයි. මම එදත් කිව්වේ ඒකයි අනිත්‍ය දුක්ඛ කියන එක තේරුම් ගන්න එච්චර අමාරු නැහැ. ඒක ලේසි. දුකයි කියන එක තේරෙනවනේ. අනිත්‍යයි කියන එක නම් තේරෙනවනේ. කොහොම වුණත් අනිත්‍යයි කියන එක තේරෙනවා පොඩි ළමයෙකුට උනත්. අනාත්ම ලක්ෂණය අනාත්මයි කියන ධර්මතාවය අතිශය ගැඹීරයි. අනාත්ම ලක්ෂණය ප්‍රකට වුණා නම් සක්කාය දිට්ඨි ගැලවිලා වෙලහට. හරියටම අනාත්ම ලක්ෂණය ප්‍රකට වුණා. දැන් අනාත්මද ආත්මද? ඒතර සංඥාව ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ නොවෙනස් තමාගේ උවමනාවේ හැටියට පවතින. තමාගේ උවමනාවේ හැටියටද පවතින්නේ. එහෙනම් ආත්මය. අනාත්මයි කියන්නේ තමාගේ උවමනාවේ හැටියට පවතින්නේ නැහැ කියන එක. තමට ඕන විදිහට. තමන් සිතෙන්ගි විදිහට පවතින්නේ නැහැ. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව ඒක ප්‍රකට කරගන්න. ඒක සිතේ බලවත් කරගන්න. ඒක සිතට හොඳට අනුගත කරන්න. ඒතකොට ආත්ම දිට්ඨිය ගැලවෙනවා. ආත්ම දිට්ඨිය ආත්ම සංකල්පය ආත්මයක් තියනවා කියලා කල්පනා කිරීමේ සිතවිල්ලම සිතින් අයින් වෙනවා. ඒ සිතවිල්ල සිතින් අයින් වෙන්න ඕනේ. එතකොට ඒ සිතවිල්ල සිතින් අයින් වෙන්න නම් නිවැරදි ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. නිවැරදි ලක්ෂණය තමයි අනාත්ම ලක්ෂණය. ඒතර තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ප්‍රත්‍යයට අනුවයි පැවැත්ම. උපකාරයට අනුවයි පැවැත්ම. ඒකමයි ප්‍රකට වෙන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ මේක කොච්චර බණ කිව්වත් බෑ ප්‍රායෝගිකව හොඳට නැවත නැවත හිතලා කල්පනා කරලා විමසලා තමන් සහතික කරගන්න. තමන්ට සහතික කරගන්න ඕනේ. ඒ සත්‍ය දර්ශනය තුළ සත්‍ය දැකීම තුළ ප්‍රත්‍යයෙන් හටගන්නේ සෑම ධර්මයක්ම. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. කාටද නැහැ කියන්න පුළුවන්. ජාති පත්‍ය ජරා මරණ. මහණෙනි ජරා මරණයට හේතු ජාතියයි. දුක තමා විසින් ඇති කරනවද? එහෙම නෙමෙයි කිව්වා. එහෙනම් දුක අනුන් විසින් ඇති කරනවද? නෑ එහෙමත් නෙමෙයි කිව්වා. එහෙනම් දුක තමනුත් අනුනුත් දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරගන්න. නෑ එහෙමත් නෙමෙයි කිව්වා. එහෙනම් දුක ඉබේ හට ගන්නවා. නෑ එහෙමත් නෙමෙයි කිව්වා. එහෙනම් දුකයි කියලා ගන්න නැද්ද? නැතිනවා. එහෙනම් මට දේශනා කරන්න. ජාතිපච්චය ජරා මරණ කිව්වා. ප්‍රත්‍යයට අනුව නෙමෙයිද? උදය. ජාතිය ප්‍රත්‍යයයි ජරා මරණ උදයයි. උදය කියන්නේ හට ගන්න. මේ ලෝකේ කිසිම තැනක යම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ නැවත කිසිම ස්ථානයක දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකය රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අරූපතල 4 සතර අපාය අටමහා නිරය ඒකට සම්බන්ධ ශාඛා 128 136ක් නිර මේ කිසිම තැනක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ක්‍රියාත්මක නොවනොත් මහණෙනි ජරා මරණයක් පේනවද? දැන් ඕන කෙනෙකුට තේරෙනවනේ එතකොට. ජරා මරණ ඉවරයි කියලා. ජරා මරණ ඉවර වෙන්නේ නිකන් නෙමෙයිනේ. ජරා මරණ නැත්තම් ශෝකයකුත් නැහැනේ කවදාවත්. කානගාටුකුත් නැහැනේ, හැඬීමකුත් නැහැ, වැළපීමකුත් නැහැ,
කායික දුක්, මානසික දෝමනස් මොනවාක්වත් නැහැ. එතකොට තමන් අනුන්ට හදන එකක්ද දුක? එහෙනම් අනුන් තමන්ට හදන එකක්ද? ඉබේ හටගන්න එකක්ද? නෑ. මේ පහේ පැවැත්ම නෙමෙයිද දුක? ඒතර ඔය පහේ පැවැත්මට ප්‍රත්‍ය වෙච්ච දා ප්‍රත්‍යෙන් නෙමෙයිද පහේ පැවැත්මම? උපකාරයෙන් නෙමෙයිද? ඒ තමයි අනාත්ම ලක්ෂණය. ප්‍රත්‍යයට අනුවයි පැවතුම. එහෙනම් සබ්ද සංඥා ගලවන්නේ. සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවක් කිව්වොත් වැරදි සිතුවිල්ල. සංඥාව තුළ තමා ඉන්නවා කිව්වොත් වැරදි සිතුවිල්ල. තමා තුළ සංඥාව තියෙනවා කිව්වොත් ඒත් වැරදි සිතුවිල්ලක්. තියෙනවද? ඉස්සෙල්ලා බලන්න තමා කියලා කෙනෙක් කොහෙද? නෑ. එහෙනම් තමා තුළ කොහෙද මේවා දාන්නේ? ප්‍රත්‍යයට අනුව පැවතුම. අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න බලවත් වෙන්න සිතේ ස්ථාවර වෙන්න ආත්ම දිට්ඨිය ගැලවෙනවා. ආත්ම දිට්ඨිය ගැලවෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය ගැලවෙනවා. ඒ සක්කාය දිට්ඨිය ගලවන්නේ නැතුව කොහොමද චිලසෝතාපන්න වෙන්නේ? සෝවන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය ගලවන්න ඕනේ. ඒක තමයි ඉස්සෙල්ලාම අරන් තියෙන්නේ සංයෝජන ධර්ම වලින්. සක්කාය දිට්ඨිය. ඒකට අනිත් ධර්ම දෙකත් අයින් කරන් යන්නේ. වෙන ෘතයකට යයිද? වෙන පිළිගැනීමකට මේ සත්‍ය දර්ශනය දැක්කහම කාටද මේක වෙනස් කරන්න පුළුවන්? මොන දෙවියන් වහන්සේටද මේක වෙනස් කරන්න පුළුවන්? මේ ප්‍රත්‍යානුව පැවැත්ම අමංගක ප්‍රත්‍යයට අනුව නැතු මං හදලා දෙන්නම් කියන්න පුළුවන් කවුද ඉන්නේ ජගත? එහෙම බලයක් තියෙන්නේ කාටද? එහෙම බලයක් තියෙනවා නම් එයාට තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එහෙම නැත්නම් නාම ධර්මයක් විතරයි. නාම ධර්මයන් තියෙන ධ්‍යාන සිතුවිලි වල. ඒතකොට ධ්‍යානයට සමවැදිලා ඉන්න ඕනේ. ඒ නාම ධර්මයන් තුල මනස රඳවන්නේ. ඉතින් ආ කොහොමද ලෝකය දිහා බලන්නේ? එයා ධ්‍යානයට සමවැදිලා ඉන්නේ. එයාට ලෝකයක් පේනවද? නෑ ආ චිත්තක්ෂණයක් තුල ධ්‍යානයට සමවැදිනවා. එක චිත්තක්ෂණයක් තුල නැවත ධ්‍යානයට සමවැදිනවා. එයා කොහෙද අනිත්‍ය ගැන බලන්නේ? ඒ අරූපතල හතරේ. රූපාවචර ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ, පංචම ධ්‍යානෙ. ඉතින් ධ්‍යානයට සමවැදිලානේ එතන ඉන්නේ. අනිත්‍ය ඉන්න දිව්‍ය ලෝකෙ. ඒගොල්ලෝ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම. තියෙනවනේ. දැන් ඒතර ඒගොල්ලන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පහේම පැවැත්ම ප්‍රත්‍යයට අනුරූපවද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට කවුරු හරි විශේෂ බලයක් දීලාද? බුදුරජාණන් වහන්සේට නැති බලයක් කොහෙද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වඩිනකොට සියලු දෙවිවරු මොනතරම් සාදුකාර දෙනවද? ඇයි ඒ? සක්‍ර දේවේන්ද්‍රගේ ආසනය දෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම බිම වාඩි වෙන්නේ. මහා නිදුකාණනි කියලා පිළිගන්නේ. ඒතොර මොනතරම් සතුට වෙනවද ඒගොල්ලෝ දිව්‍ය ලෝකයට එක මොහොතකට වැඩිහම? ඒතොර ඒගොල්ලන් කොහොමද මේ ඒතොර බුදුරජාණන් වහන්සේගේ ශරීරයත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහනේ තියෙන්නේ. එහෙනම් ඒක තමයි දේවවාදී ප්‍රතික්ෂේප කරන්නේ. දැන් ප්‍රතික්ෂේප කරන්න වෙනවද? ඒ තමයි දික්ටි ගැලවෙනවා කියන්නේ. ඒතකොට දෙවියන්ට මොනවද කරන්න පුළුවන්? දෙවිවරු ඉන්නේ දිව්‍ය ලෝකෙ ඉන්නවා දෙවිවරු. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්න විසඳගත්තනේ රාත්‍රියේ. වෛශ්‍රවණ දුසරාෂ්ට විරුඩ විරූපක් සතරවරන් දෙවිවරු අටනාටි ඇවිල්ලා කිව්වනේ. ඒතර බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? වහන්සේලාගේ සිවණ පිරිස අපි ආරක්ෂා කරනවා. මම රකින්නවා. හැබැයි මෙන්න මේ හේතුව හින්දා රකින්නේ. ඔබ වහන්සේ දේශනා කරනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියන්. ඔකට කැමැතියක් වුත් ඉන්න අකමැතියක් වුත් ඉන්න. අන්න අකමැතියක් ඔකට අවහිර කරනවා. අන්න ඒගොල්ලන්ට අපි දඬුවම් දෙන්න. එතකොට ඒගොල්ලන්ගේ අය බලා ගන්න. අපේව බලන්න බෑ. එයි. ඔය මහා දෙවිවරු හතර දෙනා වෛශ්‍රවණ දුසරාෂ්ට විරෝධ විරූප ඉන්නවා. හරි. එතකොට ඒගොල්ලන්ගේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි. ඒකේ රූපේ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන
ඒ නාම ධර්මයන් හතර චිත්තක්ෂණයක් තුළ ඉපදෙමිනවා. එහෙනම් කොහොමද අපිට පිහිට වෙන්නේ? දැන් එකයි දික්ටි ගැලවෙනවා කියන්නේ. වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම්. තමයි සීරබ්බත පරාමාස කියන්නේ. වෙන වෘත වෙන ඇදහිම් වෙන පිළිගැනීම සියල්ල ආයි සිතින් සහ මුලින් මැකෙනවා. දැන් මකලා නැහැ නේ තා. දැන් මකලා නැති හින්දානේ යන්නේ තාම. දැන් ඒකනේ අපි ලොකු එක්කෙනත් මේ ළඟදී ගිහින් ආවේ මං ගියසරේ මං තිරුපති ගිහින් ආවේ. මේ ධර්මතාවයේ බුදුදහමේ හුලඟක්වත් ඇදලා තියෙනවා නම් තිරුපති යන්නේ නැහැ. සායි බාබා හොයාගෙන යන්නේ නැහැ. ඒ රන්දේවල වඳින්න යන්නේ නැහැ. මේ බුදුදහමේ හුලම් පොදක්වත් ඇදලා තියෙනවා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ රට පාලනය කරත් වැඩන්නේ බුදුදහමේ හුලඟක්වත් ඇදලා නැහැ කියලා. සුලම් පොදක්වත් ඇදලා නැහැ. බලන්නකො මේ ප්‍රත්‍යයට අනුව නෙමෙයිද කියලා. රට පාලනය කරන්න නුවණක් තියනවා නම් මේ පිටා පැහැදිලිව දේශනා කරන මේ ධර්මයේ සිල්ටෙන්ද පෙරවගත්තට වැඩක් නැහැ සුදු ඇඳගත්තට. සුදු ඇඳ ගන්න ඕන කෙනෙකුට පුළුවන්. මේ ධර්මයේ විභාග කරලා බලන්න. මේකට වෙන් කරන්නකො දවසෙන් පැයක්. පරීක්ෂා කරන්නකො විභාග කරන්නකො. මේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මයේ සත්‍යද අසත්‍යද මොකද්ද මේ කියන්නේ? කියන කාරණේ. ඒ තමයි දීප්ති ගැලවෙනවා කියන්නේ. දේවාද්‍ය නිර්මාණවාදී අහේතුකා ශ්‍රී ලංකාවේ කොච්චර දේවාල තියෙනවද? පල්ලි තියෙනවද? පන්සල් තියෙනවද? පන්සල් තියෙනවා. එහෙයන් දෙහ යන ගමන් අර හිට යන. වේද වේදාංග නක්ෂාස්ත්‍ර අඳහන් වාස්තු විද්‍යා නක ශාස්ත්‍ර දිට්ඨ මංගල සුත මංගල මුත මංගල තමයි නැද්ද? ඒවා තියෙන තාක්කල් දිටි. ඒවා තියෙන තාක්කල් දිටි. මේ සියලු දිටි ගැලවෙනවද නැද්ද ඒක? ගැලවෙනවා. ඇහෙන් දකින රූප පිළිබඳ වැරදි දිටි හදාගෙන නැහැ. අවල් පුච්චල උදේට දැක්කොත් නම් හරි හොඳයි. ඉතින් එහෙනම් එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. අහවල් කෙනා නම් අද දවසේ උදේට දැක්කොත් නම් එහෙම අපෝ කියනවා අද නම් මොකුත් හරියන්නේ නැහැ අවලා තමයි දැක්කේ. දිට්ටි ඔකට කියන්නේ දිට්ටි මංගල. සුත මංගල. අහනවා. ශබ්ද. අර කැරල හැඬුවොත් අපෝ මහ මෝසල හඬ. ඒකට කියන්නේ සුත මංගල. තව මංගලයක් හදාගෙන. මංගල කරුණ තියෙන 38ක් මහා මංගල සූත්‍රේ. දාන්න තියෙන සූත්‍ර මහා මංගල සූත්‍රේ. අර විසඳගත්තා. එහෙනම් අන්න ඒක සීලබ්බත පරාමාස. වෙන රොත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් ඒ සියල්ල ගැලවෙනවා. නැද්ද ගැලවෙන්නේ? ගැලවෙනවා. ඇයි ගැලවෙන්නේ? සත්‍ය අවබෝධය තුල. ඇත්ත ඇතිසැටියෙන් දැකීම තුල. ඇත්ත ඇතිසැටියෙන් දකිනවා කියන්නේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ සෝවාන් පුච්චලයා තමයි සම්මා දිට්ඨිය. එතකන් සම්මා දිට්ඨි නෑ. සෝවාන් නොවන තාක්කල් සම්මා දිට්ඨි නෑ. ඒකයි සම්මා දිට්ඨියට ආපු පුච්චලයා එයාවයි වෙනස් කරන්න බෑ. නේ? ඒ සත්‍ය දැකලා ඉන්නේ. පරම සත්‍ය දැකලා ඉන්නේ. එහෙනම් ශබ්ද සංඥාව ආත්මය බෑ. තමා සංඥාවත් සංඥාව තුල තමා තුල සංඥා හතරම ප්‍රතික්ෂේප කරන්නේ. දැන් පැහැදිලිද? ගන්ධ සංඥා. ගන්ධ සුවඳ හඳුනා ගන්න. කොහොමද සිද්ධ වෙන්නේ? ප්‍රවෘත්තියක් තියෙන්නේ, පැවැත්මක් තියෙන්නේ. පැවැත්ම තියෙන්නේ ධර්මතා ටිකක. මොකක්ද? නාසය. නාසයෙන් ගන්ධ සුවඳ දැනගන්න. දිවෙන් දැනගන්න බෑ. කනෙන් දැනගන්නත් බෑ. ඇහෙන් දැනගන්නත් බෑ. නාසය. તો නාසය කියන්නේ මොකක්ද? ඔව්. හැඩය හැදුවා වෙනස් ආකාරයකට, ස්වභාවය හැදුවා, පැවැත්ම හැදුවා වෙනස් ආකාරයකට. ඒකට නමක් තිබ්බ සම්මුති නාමය නාසය කියලා. නාසයක්ද තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්ද තියෙන්නේ. ඔන්න. ඒකට ගෝචර වෙන්නේ බාහිර ගන්ධයයි. ගන්ධ සුවඳ. ගන්ධ සුවඳ මොනවාද හැදුවේ? සතර මහා ධාතුන්ගේ. ක්‍රියා දෙකක් එකතුයි. දෙකේම නැති දෙයක් ආවා. ගන්ධ සුවඳ දැන ගැනීම සිත. තින්නම් සංගති පස්සෝ. එකතු කළ දුන ස්පර්ශය විසින්. ගන්ධ සංඥා.
හඳුනාගත්ත ගඳ සුවඳ. කවුද හඳුනාගත්තේ? ඒතර සංඥාව ආත්මයේද? තමා සංඥාවක්. සංඥාව තුළ තමාද? තමා තුළ සංඥාවද? එහෙනම් නාසය ආත්මයට දාන්න. ආත්මයට. ගන්ධය ආත්මයට දාන්න. වෙනස් නොවෙන. තමාගේ වශයෙන් පවතින්නේ. දෙක නිසා හැදෙන සිත තමාගේ වශයෙන්. මට එපා ගඳ. මට ඕනේ සුවඳ. ඒකනේ ඕන. එතකොට සුවඳම දෙන්නේ. නෑ නේ ගඳක් වෙනවනේ. ප්‍රත්‍යයට අනුව නෙමෙයිද? උපකාරයට අනුව නෙමෙයිද? ගඳ සුවඳ දැන ගැනීම සිත. දෙක තවත් ප්‍රත්‍යයට අනුවද කියලා බලන්න පුළුවන්. ඒ ගඳ හෝ සුවඳ නිකුත් වෙන තැනින් තරමක් ඈත් වෙන්න. එතකොට ඒ සිත හටගන්නේ කොහොමද? තරමක් තමයි ගඳ එන්නේ, තරමක් තමයි සුවඳ එන්නේ. ඒකනේ ලොකු දුර්ගන්ධයක් තියෙන තැන ශරණයෙන් ඊට පස්සේ අනිත් පැත්තට දුවන්නේ. ඇයි? දැන් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද උදය? උදය කියන්නේ හට ගන්න. දැන් හඳුනා ගැනීම සිත හටගත්තේ ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙච්ච ආකාරයට නෙමෙයි. තරමක් දුරට දුවලා කියනවා මේ හරියනම් ගඳ නැහැ. තව ටිකක් දුරට දුවලා කියනවා මේ හරියනම් නෑ පොඩක් ගඳ නැහැ. දැන් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද සිත හැදුවේ. ඒතර පැවැත්ම ප්‍රත්‍යයට අනුව මම හඳුනාගත්තද? දැන් තමා සංඥාවත් හරිද එහෙම කිව්වොත්? සංඥාව ආත්මය කිව්වොත් වැරදි. තමා සංඥාවක් කිව්වොත් වැරදි. සංඥාව තුළ තමා ඉන්නවා කිව්වොත් වැරදි. තමා තුළ සංඥාව තියෙනවා කිව්වොත් වැරදි. හැදුවා සිතක් ප්‍රත්‍යයට අනුවයි හැදුවේ. එතන තියෙන ගඳක් නම් ඒ අනුව සිතක් හැදුවා. එතන තියෙන සුවඳක් නම් ඒ අනුව සිතක් හැදුවා. නැද්ද? මේ ප්‍රත්‍යයට අනුවනේ උදේ. කාරණා තුන එකතු කළා ඒ දුර ප්‍රමාණය අනුව ස්පර්ශය. දුර ප්‍රමාණය අනුව නෙමෙයි ස්පර්ශය සිද්ධ කළේ. ඒක ප්‍රත්‍යයට අනුවනේ. ස්පර්ශයෙන් හඳුනා ගැනීම සිත ගන්ධ සංඥා. ගන්ධ සුවඳ හඳුනා ගැනීම සිත. ප්‍රත්‍යයට අනුව උදේ දකින්න සමුදාය සත්‍ය ප්‍රකටයි. සමුදේ කිව හේතුවයි. මේ චතුරාර්ය සත්‍ය සමුදාය සත්‍ය. චිත්තක්ෂණයයි හට ගන්න ස්පර්ශයත් හඳුනා ගැනීම සිත. ගාන විඥානය චිත්තක්ෂණ තුනයි. ඇති වෙන ස්නේහ නැති වෙනවා. දුක්ඛාරය සත්‍යයි. දැන් සංඥා වයින් කරන්න නම් මොකද කරන්නේ? ස්පර්ශ අයින් කරලා බලන්න. දැන් ස්පර්ශ අයින් කරන්න බෑ. ඒ ආයතන ඒවත් නාම රූප දෙකක් තියෙනවා. දැන් නාම රූප දෙක අයින් කරන්න බෑ. දැන් පවතිනවානේ. එහෙනම් විඥානය අයින් කරන්න ඕනේ. ඔය ඒ ගාභාවයට විඥානයක් ඇදුවේ නැත්නම් ඉවරයිනේ. දැන් ඒතකොට ඉවරයි නේද එතකොට? දැන් ඒ තමයි නිරෝධාරි සත්‍ය. අනුපාද නිරෝධයක්. මතු උපදින්න තියෙන දේක නිරෝධයක් කරනවා. ඒ ගාභාවයට මම ප්‍රතිසන්දි විඥානයක් හදන්නේ. ප්‍රතිසන්දි විඥානයක් හදන්නේ නැද්ද? දැන් ඒතකොට සංඥාවේ ප්‍රවෘත්තිය කොහොමද? වැටෙනවද? ඒ තමයි එන සමුදය අයින් කළොත් මේ වැටෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? ඒ නිරෝධාරි සත්‍ය. දැන් මේකේ තන්පත් වූ සිතින් ලබාගත් අවබෝධය. තන්පත් වූ සිතින් විසිරෙන සිතකට මේවා පේන්නේ. වික්ෂිප්ත වෙන සිතකට, විසිරෙන සිතකට මේවා පේන්නේ. සමාහිත සිතකට, තන්පත් සිතකට තමයි මේක පේන්නේ. ඒ තමයි සමාධි. අවබෝධය ප්‍රඥාවයි. දැන් මොකක්ද? සමාධි ප්‍රඥා. ඒක ඕක කරන්න නම් සීලයක් අනිවාර්යයෙන්ම ඕන. දුස්සීල කෙනෙකුට සිත එකඟ වෙන්නේ. ඒතර සීල සමාධි ප්‍රඥා. දැන් මොකක්ද මාර්ගය? සීල සමාධි ප්‍රඥා කොහෙද තියෙන්නේ? ආර්ය ශ්‍රාංගික මාර්ගය. හරිද චතුරාර්ය සත්‍ය? දැන් ප්‍රත්‍යයට අනුව පැවැත්ම දැක්කා. අනාත්ම ලක්ෂණය බලවත්. අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. ඒතර ආත්ම දිට්ඨියට මොකද වෙන්නේ? අනාත්ම ලක්ෂණය බලවත් වෙන්න ආත්ම දිට්ඨියට මොකද වෙන්නේ? ආත්ම දිට්ඨිය ගැලවෙනවා. ආත්ම දිට්ඨිය මනසෙන් අයින් වෙනවා. මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මට නෙමෙයි ගඳ සුවඳ දැනෙන්නේ. නෑ. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා.
නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. පැහැදිලිද? රස සංඥා. රස සංඥා රසය හඳුනා ගන්න. රසය හඳුනා ගන්න. ප්‍රත්‍යයට අනුව නෙමෙයි උදේ. ප්‍රත්‍යයට අනුවයි උදේ. එයි. දිවවන එකට. දිව නැතෝ කොහොමද රස හඳුනා ගන්න? මූල ධර්මයි. බාහිර ආහාරය රසය. බාහිරදී. ඒ දෙක සම්බන්ධ වෙම. එතකොට එතන තියෙන ක්‍රියා දෙකක්. මේක දැන් දන්නවනේ හොඳට. ඒ ක්‍රියා දෙක සම්බන්ධයෙන් නිසා රස දැන ගැනීම සිතයි. දැන් මේ කාටද නැහැ කියන්නේ? මේක මෙහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන් කාටද? රස දැන ගැනීම සිත. ප්‍රත්‍යයට අනුව නෙමෙයි උදේ. ප්‍රත්‍යයට අනුවද රස දැන ගැනීම සිත. කර්ණ තුන එකතු කළ ස්පර්ශය. ස්පර්ශය නිසා හඳුනා ගැනීම සිත රස සංඥා. ස්පර්ශය නිසා නෙමෙයිද හඳුනා ගැනීම සිට. දැන් දිවට ස්පර්ශ වුණා. හොඳ මිහිරි ප්‍රණීත රසයක්. දැන් එතකොට ඒ සිත ඒ අනුව නෙමෙයිද සිත. දිවට ස්පර්ශ වුණා තිත්ත. අප්‍රිය තිත්ත. එක. ඒ අනුව නෙමෙයිද හඳුනා ගැනීම සිට. ඒ අනුව හඳුනා ගැනීම සිට. ඕ මේක තිත්තයි මේක කාටද බොන්න පුළුවන්. දැන් කියන්නේ ඒතර සංඥාවෙන් හඳුනාගත්තා. මේකේ ලුණු වැඩි. සංඥාවෙන් හඳුනාගත්තා. ඒතර හඳුනාගත්තේ සංඥාවෙන් නෙමෙයිද? සංඥාවෙන් හඳුනාගත්තේ. ඔව්. ඒතර ලුණු රසද, තිත්ත රසද, කහට රසද, ඇඹුල් රසද, පැණි රසද, ඒ යම් ආකාරයේ රසයක් හඳුනාගත්තා නම් හඳුනාගත්තේ සංඥාවෙන්. තර ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම. ඒ කියන්නේ උපකාරයට අනුව නෙමෙයිද පැවැත්ම. ඒතර රස සංඥාව ආත්මයට දාන්න පුළුවන්ද? ආත්මය කියන්නේ ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ වශයෙන්. එහෙනම් හොඳටම තිත්ත දෙයක් දිවේ තිබ්බම පැණි රස වෙන්න ඕනේ. එතකොට ආත්මයි. තමන් කැමති පැණි රසටනේ, මිහිරි රසටනේ, ප්‍රණීත රසටනේ. අප්‍රිය දෙයක්, තිත්ත දෙයක් දිවේ තිබ්බොත් ඒ සිත බෑ. අනේ එතකොට ආත්මයි. එහෙමද තියෙන්නේ ප්‍රත්‍යයට අනුවද පැවැත්ම තියෙන්නේ. උපකාරයට අනුවද උදය. හට ගන්න යන එක චිත්තක්ෂණය සංඥාවට. එක චිත්තක්ෂණයක් තුළ ඇතිවන ශනේ නැති වෙනවා. ඒක දුකක් නේ. හට ගන්න ශනේ හට ගන්න ප්‍රත්‍යය ඕනේ. හට ගන්න උපකාරය ඕනේ නේ, උදව්ව ඕනේ, පිහිට ඕනේ හට ගන්න. ඒ සිත හදන්න නම්. හැබැයි හටගත්ත ශනේ නැති වෙනවා. ඒ තමයි දුක්ඛාරය සත්‍ය. හොඳයි. මත නෝපදින්න නම් කියන්නේ අනුපාද නිරෝධයක් කරන්න නම් අපි සංඥාවට හේතු වෙන ධර්මයන් කරන්න ඕනේ. ස්පර්ශයෙන් කරන්න. දැන් ස්පර්ශයෙන් කරන්න බෑ දැන් වර්තමානයේ තියෙන. එහෙනම් ආයතන 6 එවත් නාම රූප දෙකයින් කරන්න. නාම රූප දෙකයින් කරන්න නම් ඊගා භවයට ප්‍රතිසන්දි විඥානය අයින් කරන්න ඕනේ. ඒ විඥානපච්ච නාම රූප. ප්‍රත්‍ය විඥානය. ඒතර ප්‍රතිසන්දි විඥානයක් නැත්තම් සංඥාව වර්තමානයේ තොන ස්පර්ශය අයින් කරන්න. වරහතනස සංඥාවෙන් ගන්න කියන්නේ ඒක. සංඥාවෙන් ගන්න ක්‍රියාසිත. ඒ රස සංඥාවේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. පැණි රස වුණත්, තිත්ත රස වුණත්, කහට රස වුණත්, ඇඹුල් රස වුණත්, ලුණු රස මොන රසක් වුණත් ඒ තියෙන ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එහෙනම් ප්‍රත්‍යයට අනුව දකින්න පැවැත්ම. චතුරාර්ය සත්‍ය ප්‍රකට වෙනවා, දිට්ඨිය ගැලවෙනවා, ආත්ම දිට්ඨිය. අයින් වෙනවා. ඒ අයින් වෙන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙච්ච තැන. අනාත්ම ලක්ෂණය ශක්තිමත් වෙච්ච තැන. ඒක මනසේ ශක්තිමත් වෙන්නේ. මනසේ බලවත් වෙන්නේ අනාත්ම ලක්ෂණය මෙච්චර කාලයක් තිබ්බ ආත්ම දිට්ඨිය වෙනුවට. ආත්ම දිට්ඨිය තියෙන තාක්කල් මාර්ගඵල නම් හම්බෙන්නේ. මේ භවයේ මාර්ගඵල ලබන්න බෑ ආත්ම දිට්ඨිය තියෙනවා. දැන් සියලු ඇදහිම්, සියලු පිළිගැනීම්, සියලු වෘත ආත්ම දිට්ඨිය තුල නෙමෙයිද? ආත්ම දිට්ඨිය තුල නෙමෙයි.
සියලු ඇදහිම් සියලු පිළිගැනීම් නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔක්කොම තිරස්චානේ. හේතුඵල වාදයක් ඉදිරිපත් කරන එක. හේතුඵල ධම. මහණෙනි නිවන හැරානිකු සියලුම දේ හටගන්නේ ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් මේ ඕන එකක් කරන් බැලුවොත් හේතු ප්‍රත්‍යඋපන්න. එසයි දැන් දිවයි ශබ්දය හේතු. හරිද? එතකොට දිවටයි රසයටයි දැන් රසයට හේතු සතර මහා ධාතු. දිවට හේතු ජීව ඉන්ද්‍රියනේ. කර්මය. ඒතර වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර. එතකොට හේතු. ප්‍රත්‍ය. එතකොට දිව බාහිර රසය ප්‍රත්‍යඋපන්න ජීව විඥානය. ඕන තැනක ඕන එකක් අරන් බලන්න. හේතු ප්‍රත්‍යඋපන්න. ඒ තමයි නිවැරදි. එහෙනම් පොට්ටබ්බ සංඥා. පොට්ටබ්බ කියන්නේ පහස. සීත උෂ්ණ. සීත කියන්නේ මොකක්ද? සීත කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. උෂ්ණ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ශරීරය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. කයටනේ දැනෙන්නේ සීත උෂ්ණ දෙක. දැන් මේ සීත උෂ්ණ ප්‍රත්‍ය වෙන ආකාරයට නෙමෙයිද උදය. ඒ කියන්නේ සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිත. සීතල යන්තම් ආදන සීතල අඩුයි. කවුද කතා කරන්නේ? කතා කරන්නේ නවත්තන්න කියන්නේ. සීතල තරමක් නම් ඒ අනුව නෙමෙයිද සිත. අතිශය සීතලයි නම් ඒ අනුව නෙමෙයිද සිත. රස්නේ යන්තම් නම් ඒ අනුව නෙමෙයිද සිත. රස්නේ තරමක් නම් ඒ අනුව නෙමෙයිද සිත. රස්නේ ගොඩාක් අධික නම් ඒ අනුව නෙමෙයිද සිත. ඒ සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිත ප්‍රත්‍යයට අනුවද? ප්‍රත්‍යයට අනුවයි. කර්ණ තුන එකතු කළ ස්පර්ශයට අනුවයි අනිත් කාරණේ. සීත යන්තම් නම් ශරීරයට ස්පර්ශය උනේ ඒ අනුවයි. තරමක් නම් ස්පර්ශය උනේ ඒ අනුවයි. ගොඩක් තදින් නම් සීතල ස්පර්ශ උනේ ශරීරයට ඒ අනුවයි. අර ප්‍රත්‍යයට අනුව නෙමෙයි. හඳුනා ගැනීමේ සිතේ ප්‍රත්‍යයට අනුව නෙමෙයිද? උපකාරයට අනුව හඳුනා ගැනීමේ සිත. පොට්ටබ සංඥා. සංඥා කියන්නේ හඳුනා ගන්න. හඳුනා ගැනීමේ සිත. ප්‍රත්‍යයට අනුව. ඒතර ප්‍රත්‍යයට අනුව උදේ දකින්න. හටගන්නේ. හටගන්නේ පොට්ටබ සංඥාවට එක චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හටගන්න ක්ෂණයෙන් නැති වෙනවා. හටගන්න හේතුවක් ඕනේ. ඒතර චිත්තක්ෂණයක් තුළ හටගන්නම දැක්කා. ඒතර සමුදාය සත්‍ය ප්‍රකටයි. ඇතිවන ක්ෂණයෙන් නැති වෙන බව දැක්කා. දුක්ඛාර සත්‍ය ප්‍රකටයි. ඇතිවන ක්ෂණයෙන් නැති වෙනවානේ. මහ දුකක් නේ. ජාති දුක්ඛය දැක්කා. ප්‍රත්‍යයට අනුව හටගත්තා. හටගත්තා නම් දුකයි. ඒතර ජාතියෙන් නවතින්නේ නැහැ. ජරා ව්‍යාධි ශෝක මරණ ඔක්කොම එනවා. හටගත්තොත් දැන් එහෙනම් අනුපාද නිරෝධයක්. මතු නොඋපදින්නේ. ඒ කියන්නේ මතු හට නොගන්න ආකාරයට පත් කරන්න ඕනේ. එතකොට තමයි දුක් අවසන් වෙන්නේ. ඒ නැති තක්කල් දුක්යි. මතු හට ගන්නේ නැති වෙන්න නම් ස්පර්ශයෙන් කරන්න ඕනේ. ස්පර්ශයෙන් කරන්න නාම රූප දෙකේ ක්‍රියාවයෙන් කරන්න ඕනේ. එහෙනම් ප්‍රතිසන්දි විඥානයයි කරන්න ඕනේ. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්න ප්‍රතිසන්දි විඥානීය ප්‍රත්‍යය. එහෙනම් ප්‍රත්‍යයයි හේතු අයින් කරන්න. ඒ නිරෝධයයි. ඒ කාර්ය සත්‍යයක්. නිරෝධාර්ය සත්‍යය. සමුදාය සත්‍යය. ප්‍රත්‍යයෙන් හැදුවේ. ප්‍රත්‍ය නැතුව හදන්න බෑ. ඒ සමුදාය සත්‍යය. හදන ශනේ බින්දනවා. ඒ දුක්ඛාර සත්‍යය. ලබා ගන්න අවබෝධය පිළිබඳ මාර්ග සත්‍යය. නිවැරදි මාර්ගය. අරෂ්ඨාංගික මාර්ගය. එහෙනම් ධම්ම සංඥා. බාහිර රූපයක් ගන්නවා මනසට අරමුණු කරනවා. එහෙම නැත්නම් වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක් අරමුණු කරනවා. දැන් එතකොට මනස ආත්මද? බාහිර රූපය ආත්මද? එහෙම නැත්නම් වේදනාව ආත්මද? ඒතර දැන්
අපි පැහැදිලි කරලා දුන්නානේ. එහෙනම් මනස ආත්මයට දාන්න බෑ. ඒ නාම රූප පත්‍ය විඥාන. නාම රූප දෙකයි ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට. විඥානය කියන්නේ මනස, මානසිකාරය, සිත. ඒකට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? වර්තමානයේ මේ මොහොතේ විඳිනවා, හඳුනා ගන්නවා, හඳුනා ගන්න තැන බලවත් වෙනවා. විඳින දේ හඳුනා ගන්නවා, හඳුනා ගන්න දේ පිළිබඳව බලවත් වෙනවා විඥාණයට පැවැත්ම. එතකොට විදීම, හඳුනා ගැනීම, බලවත් කියන ධර්මතා තුන ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතුන් තුල. ඒකට කිව්වේ රූප. විදීම, හඳුනා ගැනීම, බලවත් වීමේ සිත් තුනට කිව්වේ නාම. නාම රූපච්ච විඥාන. අන්න විඥානයේ මනසේ ප්‍රවෘත්තිය පැවැත්ම. ඒතර ප්‍රත්‍යයට අනුව නෙමෙයි උදේ. ප්‍රත්‍යයට අනුවයි උදේ. හොඳයි. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවද මනස? ඔව්. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒතර චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. චිත්තක්ෂණයක් තුළ තමයි හටගන්නේ. ඒ තමයි ජාති දුක්ඛේ. හටගන්න ශනේ නැති වෙනවා. ඒක දුක්ඛාර සත්‍යයි. ඒතර ප්‍රත්‍යයට අනුව උදේ දැක්කා. සමුදය ප්‍රකටයි. සමුදය බලවත්. ඔය හේතුන්ගෙන්ම තමයි හැදෙන්නේ. අනුපාද නිරෝධයක් ඕනේ. කියන්නේ මතු නොහට ගන්න තැනට. එතනදී දුක අවසන් වෙන්නේ. ඉතින් මතු නොහට ගන්න නම් මානසික ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ. ඒතර මානසික ක්‍රියාකාරීත්වය නවත්තන්න නම් බැඳිලා තියෙන්නේ වේදනා සංඥා සංස්කාරණ කරන්නේ. විඳින්නෙත් නැහැ, හඳුනා ගන්නෙත් නැත්නම් බලවත් වෙන්නේ නැහැ. ඒතර විඳින්නෙත් නැත්නම්, හඳුනා ගන්නෙත් නැත්නම්, බලවත් වෙන්නෙත් නැත්නම් කර්ම කෙරෙන්නේ නැහැ. කර්ම කෙරෙන්නේ නැත්නම් ප්‍රතිසන්දි විඥානයක් නැහැ. කර්ම කෙරෙන තැන ප්‍රතිසන්දි විඥානයක්. තේරෙනවද? ඒ නිසා තමයි. ඒතර කර්මය ප්‍රත්‍ය කරගෙන, උපකාර කරගෙන ප්‍රතිසන්දි විඥානයක් හදනවා. කර්ම හදන්නේ විඳිනව හඳුනා ගන්න තැන කර්ම හදනවා. විඳින්නේ නොදන්න හින්දා. හඳුනාගන්නේ නොදන්න හින්දා. එතකොට මනස ආත්මයට දාන්න පුළුවන්ද? තමාද මනස තුල ඉන්නේ? එහෙම නැත්නම් මනස තුල තමාද, තමා තුල මනසද? ප්‍රත්‍යයට අනුවද? ප්‍රත්‍යයට අනුවද? ප්‍රත්‍යයට අනුව. එහෙනම් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා හයෙන් මොන සංඥාවද ආත්මයට දාන්න පුළුවන්? තමා සංඥාවත්. සංඥාව තුළ තමයි ඉන්න. තමා තුළ සංඥා තියෙනවා. දාන්න පුළුවන් මොකේද? බෑ. එහෙනම් සංඥාව පිළිබඳව දිට්ඨි හතරයි. දිට්ඨි හතරම අයින් වෙන්න ඕනේද? ඔව්. ඒ අයින් වෙන්නේ ආත්ම දිට්ඨියයි. හරි? සංඥාව ආත්මය. ආත්මය කියන්නේ නොවෙනස්. තමාගේ වශයෙන් පවත්වන්න බෑ මේ හයින් එකක්වත්. එහෙනම් තමා සංඥාවත් තමා කියලා කොහෙද ඉන්නේ කෙනෙක්? කරුණ වල ගැළපීමක් තියෙනවා. නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. ඒ ධර්ම පහේ ගැළපීමක් නෙමෙයිද තියෙන්නේ? සම්බන්ධයක් එකතු වීමක් නෙමෙයිද තියෙන්නේ? ඒතර තමා සංඥාවක් කිව්වත් හරිද? සංඥාව තුළ තමා නෑ. නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකක හේතු ප්‍රත්‍යයට අනුව. ප්‍රත්‍යයට අනුවයි. පැවැත්ම. එහෙනම් සංඥාව තුළ තමා තුළ සංඥා හතර වැරදි. දිටි. සිතුවිලි හතරම වැරදි. එහෙනම් අයින් කරන්න. අයින් කරන්නේ කොහොමද එතකොට? ඒකට තමයි පරීක්ෂා කරලා බලන්න කියන්නේ. පරීක්ෂා කරලා බලලා සහතික කරගන්න. දැන් දේශනා කරනකොට තේරෙනවා. වැටහෙන මන් දන්නේ. දේශනාව තුළ වැටහෙන බව මන් දන්නේ. හැබැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක නැති නිසා සිතේ ස්ථාවර නැහැ. සිතට අනුගත නැහැ. සිතේ ඒ පිළිබඳ අනාත්ම ලක්ෂණය ප්‍රකට නැහැ.
අනාත්ම ලක්ෂණය හරියටම ප්‍රකට වුණොත් ආත්ම දිට්ඨිය ගැලවෙනවා. ආත්ම දිට්ඨිය ගැලවෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය ගැලවෙනවා. විෂයාකාර ආත්ම දිට්ඨියට කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඒතර දැන් මේ දිට්ඨි විෂයාකාර ආත්ම දිට්ඨිය ගැලවුණාම එයා වෙන වෘතයකට යයිද? වෙන පිළිගැනීමක්, වෙන ඇදහිීමක් නෑ. එතකොට යාට අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රය තුල මම මගේ කියන හැඟීමක් එනවද? නෑ. පෙර භවයේ හිටියේ මමද? එහෙම නැත්නම් ඊයේ පෙරේද හිටියේ මමද? දැන් මේ ධර්මතා පහේ ක්‍රියාකාරීත්වය. ඊයේ පෙරේද ගිය සතිය එහෙම තිබ්බේ. ප්‍රත්‍යයට අනුව පැවැත්ම. ප්‍රත්‍යයට අනුව උදය. හට ගන්න ශනේ බින්දෙන ස්වභාවය ඊයේ තිබ්බේ නැද්ද? ගිය සතියේ තිබ්බේ නැද්ද? ඉපදුනේ තේ ටිකම අරගෙන නේද? ඒතර ක්‍රියා පහක ප්‍රතිඵලයක් නේද? ක්‍රියා පහක් නේද සිද්ධ වෙන්නේ? ක්‍රියා පහක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම තියෙන ක්‍රියා. පහම ක්‍රියා පහ. නැ ක්‍රියා පහ නවත්තන්න. ප්‍රත්‍යයයි කරන්න. උපකාර වෙන ධර්මය අයින් කරන්න. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. සමුදය අයින් කරන්න. ඒක නිරෝධයි. ඒ කාර්ය සත්‍යයක්. මත උපදින්න තියෙන දේක නිරෝධයක් කරන්න. දැන් ඉපදිලා තියෙන දේක නිරෝධයක් දැන් කරන්න බෑ. දැන් කරන්න පුළුවන් ඒ පිළිබඳව තියෙන වැරදි අවබෝධය. සිත කෙලෙසෙන, සිත අපිරිසිදු වෙන, සිත දෝෂ්‍ය වෙන සිතුවිලි වල නිරෝධයක් වර්තමානයේ කරන්න පුළුවන්. ඒක තමයි ඉස්සෙල්ලා වෙන්නේ. ඉස්සෙල්ලා ගන්නත් ඕනේ ඒකයි. ඒකට කියන්නේ ක්ලේශ පරිණිරමණය. හදන්නේ. සංඥාවෙන් සිත කෙලෙසෙනවා. සංඥාවෙන් ගත්ත ගමන්. නැද්ද? විඳපු ගමන් විඳිනකොටම සිත කෙලෙසිලි ඉවරයි. හඳුනා ගන්නකොටම කෙලෙසිලි ඉවරයි. ඒ දෙකෙන් කෙලෙසෙනකොට බලවත් වීමෙන් කෙලෙසිලි ඉවරයි. ඉන්නෙත් නෑ හඳුනා ගන්නෙත් නැත්තම් බලවත් වීමක් නෑ. ඒතර වේදනා සංඥා සංකාර නෑ. අන්න කෙලස් පිරිනි වෙනවා. විඥානය තියෙනවා. විඥානය නවතින්නේ. විඥානය තියෙනවා. මේ බව සංඥානය හැබැයි හේතුන්ගෙන් හට ගන්න බව තමයි හට ගන්න කෙනෙක්. ඒ තියෙන්නේ වර්තමාන භවය. වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් තුළ ගොඩ නැගුණු කර්ම නැහැ. කර්ම හොසි. කර්ම ඉවරයි. කර්ම හදලා නැහැ වර්තමාන. හදන්නේ නැත්තම් ඊග භවයට ගන්න බෑ. ඒ තමයි. එතකොට ඇවිල්ලා ස්කන්ධ පරිණිරවාණය. දැන් කමන්නේ අපි ක්ලේශ පරිණිරවාණය ඕන තව ටිකක් තියාගෙන බව හතකට හරි යන්න පුළුවන්. එහෙනම් දැන් මේ භවය මොකක්ද කරන්නේ? දැන් සත්‍ය කතා කරන සංස්කාර ගැන. තම සංස්කාර තුළ තමයි ඉන්නවා. තම තුළ සංස්කාර තියෙනවා. විඥානය ආත්මය වශයෙන් ගන්නවා. තමා විඥානවත් කියලා ගන්නවා. විඥානය තුළ තමයි ඉන්නවා කියනවා. තමා තුළ විඥානය තියෙනවා කියලා ගන්නවා. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. නෑ. වැරදි. දිටි. දැන් පැයකමාර කතා කරන්නේ. ඔව්. එහෙමයි සවනස්. දැන් දිටි ගලවන්න බැරිද මේ පාරේ? පුළුවන් සවනස්. පුළුවන්. ඒක නේ බෑ කියනවා නම් ඒක එතකොට යාගේ දුර්වලතාවයක් තියෙනවා. ධර්මයට වැරදිලා නැහැ. එහෙමයි. පෙන්නන්නේ සත්‍යනේ. පෙන්නන්නේ සත්‍යය. ඒතර ධර්මයේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ. දේශනා කරන හාමුදුරන්ගේ වැරද්දකුත් නෙමෙයි තියෙන්නේ. දැන් කාගේද වැරද්ද එතකොට? දිට්ඨියේ වැරද්ද තියෙන්නේ. නේ? එහෙමයි සවනස්. අපේ වැරද්ද. දිට්ඨියේ වැරද්ද තියෙන්නේ. දිට්ඨිය හදන්න පුළුවන්. හදන විදිය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඒකවල දැකලායි තේරුම් ගන්න. දර්ශනය තුල යථා භූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඒතර ඒ තුල තමයි
කලකිරීමෙන් ගැලවෙන්නේ. නිස්සරණය මිදෙන්න කැමති වෙන්නේ. එතකන් එන්න එතකන් ආස්වාදය හොයන ආස්වාදය වෙන. ආස්වාදයක් තියෙනවා. ඒ නිසා ඇලෙන්නේ. නැත්තම් ඇලෙන්නේ නැහැ. ආස්වාදයක් තියෙන නිසාම සත්‍ය ඇලෙන ආස්වාදේ. ආදීනවයක් තියෙන නිසාම තමයි කලකිරෙන්නේ. ආදීනවයක් නැත්තම් කලකිරෙන්නේ නැහැ. ආදීනවයක් නැද්ද? තියෙනවා දකින්නේ. ඒක තමයි එහෙනම් නිස්සරණයකුත් තියෙනවා. නිස්සරණයක් තියෙන නිසා තමයි සත්‍යය ඒන් මිදෙන්නේ. නිස්සරණයක් නැත්තම් මිදෙන්න බෑ. එහෙනම් හැමදාම මේ දුකේ පැවැත්මක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා නැහැ නිස්සරණයකුත් තියෙනවා. ඒ නිසා සත්‍යය මිදෙනවා. දැන් පැහැදිලිද කියපුවා? එහෙමයි. පැහැදිලි ස්වාමීන් මේ ඔය සංඥාව ගැන ස්වාමීන් එතන අමාරුම සංඥාව තමයි රූප සංඥාව. ශබ්ද සංඥා, රස සංඥා ඔක්කොම සංගහැර ගන්න කද්දුරට පුළුවන්. අපි ජීවත් වෙන මේ සම්මුතියේදී ඇසට රූප හැමතිස්සෙම ගැටෙනවානේ ස්වාමීන්. දැන් උතනදී අපි ඒ සංඥාව දුරු කරගන්න ඒක තමයි ඉතින් රූපේ හැමතිස්සෙම අපි ඇසත් සමග ජීවත් වෙන්නේ. දරුවා කියන්නේ රූප සංඥාවක්. එහෙමයි. දරුවෙක් ඉන්නවද? ඉන්නවා සාරස. එතරම් වැරදි. දරුවා තරහ වෙන්නේ මේක අහගෙන හිටියොත් දරුවා තරහ වෙනවා. ඒ සම්මුතියේ ඉන්නවා ස්වාමීන්. පරමාර්ථයේ සම්මුතියේ දරුවෙක් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට දරුවෙක් හිටියනේ. එහෙමයි. සම්මුතියේ හිටියා. ඔව්. එහෙනම් සම්මුතිය ලෝකේ ඉන්නවා. හැබැයි මනසින් බලපුවාම නැත. මනසින් බලපුවාම නැත. මනස දකින්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ උදේව්වේ ඥානයම තමයි අපි භාවිතා කර යුත්තේ නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන් ඒකයි මේ උදේව්වේ ඥානය පිළිබඳව නැවත කියන්නේ. උදේවැය. ත්‍රිලක්ෂණයත් හරියට පැහැදිලි වෙනවා මෙතනදී. උදේවැය ඥානයත් වෙනවා. චතුරාර්ය සත්‍යයත් වෙනවා. සක්කාය දිට්ඨිත් ගැලවෙනවා. විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනත් ගැලවෙනවා. මානවත කොච්චර ලස්සනද? ඒතකොට ඉස්සෙල්ලාම දේශනා කළේ සම්මර්ෂණ ඥානෙ. ඒ කියන්නේ මුලින් විභාග කරන්න, පොඩියට විභාග කරන්නකෝ. කැලි කැලි වලට වෙන් කරලා මේ කේස් මේ භාවනා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් අනිවාර්යයෙන්. මේ කේස් මේ ලොම් මේ දත් මේ සම්මර්ෂණ ඥානෙ උඩ වෙන් කර බලන්න. ඊට පස්සේ බලන බලපු සිත නාම ඒ පරීක්ෂා කළේ රූප. ත්‍රියාදී වශයෙන් නාම රූප වශයෙන් වෙන් කර ගන්න. නාම රූප වශයෙන් වෙන් කළා. ඒකට කියන නාම රූප පරිච්ඡේද ඥානෙ. ඊට පස්සේ උදේවැය ඥානෙ. උදේවැය ඥානෙ. මේ උදේහා වයක් නෙමෙයිද තියෙන්නේ? උදේ කියන්නේ හට ගන්නවා. හට ගන්න ශරණේ නැති වෙනවා. හට ගන්න හේතුවක් ඕනේ. දැන් හේතුවක් නැතුව හදන්න පුළුවන්ද? බෑ. ඒ සත්‍යයක්. හේතුවක් නැතුව හදන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක්. ඕනේ. නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. උසානාන්සර් කියන්නේ මේක ස්වභාවයෙන්ම නැති වීම. ප්‍රත්‍යයෙන් හටගන්නේ. ප්‍රත්‍යයෙන් හටගන්න. හරි. ප්‍රත්‍යයෙන් හට ගන්න ශරණේ නැති වෙනවා. ශරණේ නැති වෙනවා. ඒක තමයි දුකයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට රූප සංඥාව එතකොට රූප සංඥාවට චිත්තක්ෂණ 17ක් යනවනේ ස්වාමීන් වහන්සේ. රූපයට 17යි. රූපේ ධර්මතා දෙක නිසා හටගන්න සිතට එක චිත්තක්ෂණයි. ඔව් ඒතකොට සංඥාවට එක චිත්තක්ෂණයයි. සංඥාවට එක චිත්තක්ෂණයි. ස්පර්ශයටත් එක චිත්තක්ෂණයි. ස්පර්ශයටත් එක චිත්තක්ෂණයි. හරි මේ ප්‍රශ්නේ තියෙන සංස ප්‍රායෝගිකව මේ අරමුණක් ගානේ මේක අර හිතට එනකොට ඒක පාටම අරමුණක් ගානේ බලන එක තමයි අපේ දක්ෂ විය යුත්තේ. සම්පජාන්නේ. ඔව් සත්‍ය සම්පජාන්නේ. අවසරයි ස්වාමීන් යෝනිස මනසිකාරය. සියහ මනසිකාරය. එහෙමයි. ඔව් අහන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපිට උතන සංඥාව කිව්වම රූප සංඥාව ප්‍රබලත් වාගේම දැන් එතකොට ස්වාමීන් වහන්සේ අපිට විසාකා
තුමිය මේ සෝවාන් වෙලා හිටියේ නුමුත් අර මිනිබිරිගේ වියෝවෙන් කොණ්ඩේ තෙමාගෙන ගිය වෙලාව තිබුණා බුදුරජාණන් වහන්සේ ළඟට. එතකොට ස්වාමීන් වහන්සේ ඒ தත්ත්වය ඇති උනේ අවිද්‍යාව තවදුරටත් හිතේ තිබ්බ නිසාද නැත්නම් ආත්මීය සංඥාව සංඥාව ගැලවිලා තිබුණ නැති නිසාද කියන එක ආත්මය කියන සංඥාව ගැලවිලා තිබ්බේ ඒ වුණාට කාම සංඥාව තිබ්බා. කාම කියන්නේ කැමැති. එහෙමයි. කාම සංඥාව තිබ්බනේ. දැන් කාම ධාතුව නිසා කාම සංඥාව. එහෙමනේ තියෙන්නේ. අපි තා ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අදහස් තියෙනවද? දැන් අපි සංඥාව ගන්නකොට දැන් අපිට දැන් වේදනාව ගත්තාම වේදනාව උපේක්ෂාවෙන් ගන්නවා වගේ අපිට දැන් ඇහැට රූපයක් පෙනිලා ඒ සංඥාව අරගෙන සංඥාවෙන් එහාට ප්‍රපංච කරන්නේ නැති වෙන්න කොහොමද ස්වාමීන් වහන්සේ ඒක මේව කරගන්න නිරුද්ධ කරගන්න මේ ක්‍රියා කරන විදිය පොඩ්ඩක් ඒ හේතුඵල ධර්මයන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකලා ඒතකොට හේතු අයින් කරන්න ඕනේ. හේතුව හැදුවොත් අනිවාර්යෙන් ඵලය හැදෙන බව තේරෙනවනේ. එහෙමයි. ප්‍රත්‍ය කියන්නේ උපකාරය සිදු වුණොත් උපකාරයට අනුව හටගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි උපකාරය නවත්තා. ඒ කියන්නේ හේතුව නවත්තන්න ඕනේ. ඒ කියන්නේ සමුදය අයින් කරන්න ඕනේ. ඉතින් ඒකනේ චතුරාර්ය සත්‍යයෙන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මේ හේතුව අයින් කරන්න. එතකොට ඵලය කියන එක වැටෙනවා. හේතුව හැදුවොත් ඵලය බාර ගන්න වෙනවා. ඒතර ඵලය බාර ගන්නවා කියන්නේ දුක බාර ගන්න වෙන්නේ. දැන් අසක් නැවත හදාන්න නම් අපි කටයුතු කරන්නේ. අසක් නැවත හදා ගන්න නම් අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ දුක. ස්වාමීන් වහන්සේ එතකොට එතන සංඥාව කියන එක ක්‍රියාවක් මේ විදිහට නේද අපිට ක්‍රියාවක් තියෙනවා. උපකාරයෙන් උපදින ධර්මයක ක්‍රියාවක් තියෙනවා. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක ක්‍රියාවක්. රූප සංඥාව ශනේ ශබ්ද සංඥාවක් වෙනවා. ශබ්ද සංඥාව ශනේ ගන්ධ සංඥාවක් වෙනවා. ඒකම යම් දෙයක් කටට දැම්මොත් එහෙම රස සංඥාවක් වෙනවා. නැද්ද? එහෙමයි. එතන ඒක උපාද තිති භංග කියලා ඒක එහෙම බැලුවත් හරිද ස්වාමීන් වහන්සේ? ඒක උපාද තිති භංග. නැබැයි තිතියක් ඉතින් නෑ උදේවැය ඥානෙදී තිතියක් ගැන කතා කරන්නේත් නෑ බුදුරජාණන් වහන්සේ. අර මුලදී තමයි කතා කරන්නේ රූපය ගැන කතා කරනකොට උපාද තිති භංග කියලා කතා කරනවා. එම නැති වුණොත් ඉතින් හට ගන්න සැනේ නැති වෙන උදේවැය ඊගාවට තියෙන්නේ. ඊගාවට දැන් උදේවැය කියන එකෙත් ඔගේ උදේ කියන එකයින් වෙනවා තව පොඩ්ඩක් වෙලා යනකොට. නැති වීම නැහැ. එතකොට හට ගන්නව බලන්න බෑ නැති වෙන තමයි පේන්නේ. ඊට පස්සේ මේ ඥානෙ එන්නේ භංග ඥානෙ. ඒ කියන්නේ භංග ඥානෙ. නැති ඔව්. උදේවැය ඥානෙට පස්සේ එන්නේ භංග ඥානෙ. භංග ඥානෙ කියන්නේ භංගය කියන්නේ නැති වෙනවා අතුරු දහන් වෙනවා. දැන් අතුරු දහන් වෙන්නේ නැද්ද සනේ? දහන් වෙනවා. හට ගන්න සැනෙන් අතුරු දහන් වෙනවද නැද්ද? වෙනවා සර්. ඒක තමයි භංග ඥානය කියන්නේ. ඒක කාටද නැහැ කියන්න පුළුවන්. දැන් බෙරේට අතින් තට්ටු කරපු ගමන් ප්‍රත්‍යයට අනුද්දය. හටගත්ත සැනෙන් ඉවරයිනේ අතුරු දහන්නේ. නැවත මානසිකාරයෙන් ආවත් ඒ මානසිකාරයත් නැවත ඒ වගේම ශනිකව අතුරු දහන් වෙනවනේ නේද? ඒ භංග ඥානය එතන තියෙනවනේ. සංඥාව දැක්ක එක අපි නැවත හිතින් හිතනකොටත් ඒ ස්වභාවයෙන්ම නේද ස්වාමීන් වහන්සේට. මොකද්ද? දැන් සංඥා දැන් ඇසට රූපයක් පේනකොට ඒක හඳුනාගත්තා. එතනනේ සංඥාව ස්වාමීන් වහන්සේ. අපි ඒ ඇසට රූපයක් බලනකොට නැවත ඒක මානසිකාරය විදිහට කරනකොටත් ඒ ස්වરૂපෙමද කියලා මම මේ අහන්නේ ස්වාමීන් වහන්සේ සංඥාව අපි නැවතයි බලන්න ඕනේ නැවත ඒතකොට හඳුනා ගැනීමේ සිතට අවශ්‍ය චිත්තක්ෂණය ඒ ක්ෂණය ඇතුව නැති වෙනවා ඒකනේ දැන් S2 තමයි ප්‍රත්‍යය ඉතින් බලාගෙන ඉන්න තාක්කල් ඇති වෙනව නැති වෙනවා එහෙමයි තනේ S2 අහකට ගන්න ඕන ඒතර මොකෝ ඒ සංඥාව අයින් වෙනවද නැද්ද නිල් පාට හරි මොන වර්ණයක් හරි බිත්තිය ඇඳගෙන ඒක දිහා පොඩ බලාගෙන ඉඳලා අර දෙපැත්තෙනුත් ඕන වර්ණ ටිකක් ගහගෙන ඉතින් සෙනෙන් අයින් කළා සෙනෙන් බලන්න සෙනෙන් ඇති වෙලා නැති වෙලා ආයි අර සංඥාවට එනවද නැද්ද කියලා මනස එනවා කියන්නේ අය නැවත අලුත් චෛතසික සිතක් උපදිනවා නේද? නැවත අලුත් සංඥාවක් එන්නේ.
අලුත් හඳුනා ගැනීම සිතක් එන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සනහස ඔබ අංශ ධම්ම සංඥාව ගැන කතා කරනකොට සනහස ඔබ මනසේ ක්‍රියාකාරීත්වය නැවතිය යුතුයි කිව්වා සනහස. මනසේ ක්‍රියාකාරීත්වය නැවතේ කියන සඳ මනෝ විඥාණයෙන් අපි හඳුනා ගන්න කියන්නේ ස්පර්ශයෙන් මනෝ සංපස්සජා සංඥාවද වේදනාවට යන්නේ ස්පර්ශ සිද්ධ වෙනවා. දැන් රාතමාංශයට දැන් මනස තියෙනවා. බාහිර අරමුණක් ගන්නවා. ඒ අර මේ සම්මුති ආරම්භණයක් ගන්නවා. ඒතර විඥානයත් එනවා ඒකම. ඒතර කර්ණ තුන එකතු කරන ස්පර්ශය අරමුණ පිළිගන්නේ නැහැ. රාතමාංශය අරමුණ පිළිගන්නේ නැහැ. මානසික ක්‍රියාකාරීත්වය දකිනවා. නාම ධර්මයන් නාම ධර්මයේ ක්‍රියාකාරීත්වය දකිනවා. රූප ධර්මයන් රූප ධර්මයේ ක්‍රියාකාරීත්වය දකිනවා. ඒ ආදි වශයෙන් ක්‍රියාසිත තමයි හටගන්නේ. ඒතර ස්පර්ශයේ ක්‍රියාකාරීත්වය දකිනවා. අරමුණ පිළිගන්නේ. අරමුණ පිළිගන්නේ. විඥානේ මත්තන් කිව්වේ එතනට සෝනස්. අන්න හරි. විඥාතේ විඥාත මත්තන්. ක්‍රියාසිතක් කියන්නේ ඒ පිළිගන්නේ නැති හින්දා තමයි ක්‍රියාසිතක් කිව්වේනේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාගේ පිළිගත්තොත් තණ්හාව. එහෙමයි. තණ්හාව හින්දානේ පිළිගන්නේ. පිළිගන්නේ. ඇලීමක් එනවනේ ස්වාමීන් වහන්සේ එතෙන්දී. ඔව්. පිළිගන්නේ ඇලීමක් තියෙන නිසා. එහෙමයි. ඔව්. තව ප්‍රශ්න තියෙනවාද ඉදිරිපත් කරන්න නැත්නම් අපිට දේශනාව නවත්තන්න පුළුවන්. බොහෝ වටිනා දේශනා ස්වර්ණහංශ මේ සංඥාව ගැන කළ සංඥාව කියන එක තමයි මුගක් අයට මේ තේරුම් ගන්න අමාරු විෂයක්. ඉතින් ඔබ වහන්සේ කියන්නේ ආයතනෙන් ආයතනට වගේ එක පෙන්නවා. අදත් ඔබ වහන්සේ අපිට බොහෝ වටිනා ධර්මපරයය දේශනා කළේ ස්වර්ණහංශ. වහන්සේට බොහෝ කුසල ලැබේවා. යයි ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපිට ධර්මයෙන් සහ අර්ථයෙන් ධර්මයේ දේශනා කර සසල දුකින් නිවනට දොරටු හැර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සෝය ප්‍රාර්ථනා කරනවා. අප සෛල දෙනවා. සාදු සාදු. හොඳයි එහෙනම් මෙතෙක් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මෙතෙක් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පළමුවෙන් තමන් නමින් පරලෝසප ඥාතීන්ට අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු කියන කතාවක් කියන්නේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම තමයි හේතු වාසනා වේවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ. සියවත නිබ්බාන පත්‍ය සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සිරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි
දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතුපනිශ්‍රය වේවා. ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කරේ බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගයේ පූර්ණේ කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ මොහොතේ ලෝපුරා පැතිරෙන වසංගත රෝගයෙන් වැළකීමටත් මෙම ධර්ම දානමය කුසලයේ උපනිශ්‍රය වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයන්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. පෙරවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි.